කට්ටිය තියෙන ෆෝටෝන දෙකක් හැදෙන්නවා කියලා උපකල්පනය කරපු මිකනිසම් එකක්. එතකොට අපේ අයිඩියා එක තමයි ඔය සිංග්ලට් විෂන් කියන මිකනිසම් එක පෙන්වන මොකක් හරි සංයෝගයක් අර සූර්යකෝෂය උඩ ලේ එකක් විදියට පේන්ට් කරොත් අපිට පුළුවන් වැඩි ඒ කියන්නේ දැනට තියෙන සූර්යකෝෂම් පාවිච්චි කරලා වැඩි ක්ෂමතාව නෙමෙයි කියන්නේ වැඩි එෆිෂියන්සි එකකින් තියෙන අපිට සූර්යකෝෂ හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඔකට ගන්න ඕනේ සංයෝගය මොකක්ද කියලා දැන් කෙමිස්ට්‍රි කරන එක්කෙනෙකුට කිව්වොත් කියලා ලැබ් එකට ගිහිල්ලා සංයෝග 100ක් විතර හදලා හැම එකම ගාලා බලලා එහෙමත් පුළුවන්. හැබැයි ඒක හරි කාර්යක්ෂම නැති ක්‍රමයක්. ඉතින් අපි කරන්න බලන්නේ මේකට මොඩල් එකක්. මොකක් හරි සරල විදියකට මොඩල් එකක් හදලා අපි කැල්කියුලේට් කරන්න බලනවා මොන වගේ සංයෝගද මේකට කැන්ඩිඩේට්ස් විදියට කියන්නේ අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ අපි මොලිකියුල්ස් ලක්ෂයක් විතර හදන්න නැතුව අපිට පුළුවන් මොලිකියුල් 100කට විතර මේක නැරෝ ඩවුන් කරගන්න. ඉතින් ඔය අයිඩියා එක තමයි තියෙන්නේ. මම කරන්නේ දැන් ඕකේ මොඩලින් පැත්ත මොන වගේ සංයෝගද ගන්න පුළුවන් කියන එක. ෆයිනල් ටාගට් එක තමයි ඉතින් අර සෝලර් සෙල්ස් වල එෆිෂියන්සි එක වැඩි කරන්න. ඔව් ඒක තමයි කරන්නේ. හැබැයි දැන් අපි කරන දේවල් සහ විශේෂයෙන් මම කරන්න හිතන් ඉන්න දේ තමයි මේ සෙෂන්ස් 10 ඉවර වෙද්දී මම කතා ගන්න විශේෂයෙන් මම ඔයගොල්ලන්ට කතා කරන්නේ බොහෝ වෙලාවට තුන්වෙනි දවසේ වේවි මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ක්වොන්ටම් මෙකැනික්ස් වල ඒ කියන්නේ ක්වොන්ටම් විද්‍යාවේ බේසික්ම දේවල් හැබැයි පොඩ්ඩක් ඩීටේල්ස් වලට ගිහිල්ලා විශේෂයෙන්ම ඔපරේටර් එකක් කියන්නේ මොකද්ද වේව් ෆන්ක්ෂන් එක ගැන ටිකක් මැතමැටිකලි බලන්න උත්සාහ කරනවා. ඊට අමතරව අපි තවත් අපි කියන ටයිම් ඉන්ඩිපෙන්ඩන්ට් ක්වොන්ටම් මෙකැනික්ස් කියලා කාලයේ මතර දාන පවතින ක්වොන්ටම් මෙකැනික්ස් ගැන බලන්න හිතන් ඉන්නවා අපි ටිකක් පස්සේ. ඒ ටික තමයි අපි කරන්න හිතන් ඉන්නේ. අපි හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා. thank you. හරි දිල්හාන් හරි ඇත්තටම දිල්හාන් ගැන තව පොඩ්ඩක් කිව්වොත් එයා IKM එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ දෙකේදීම දක්ෂතම ශිෂ්‍යයා දක්ෂතම විද්‍යාර්ථයා සම්මානය ලබාගත් පුද්ගලයෙක්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් මේ ඒක ප්‍රයෝගී වෙයි කියලා හිතන මොකද ඒ වගේ කට්ටිය වැඩි ලෙක්චර් එකකට කරන්න ගන්නත් අමාරුයි ලෙක්චර් එකකට එන්නෙත් නැහැ. ඉතින් මේ වගේ එකකට ආපු එක ගැනම අපිට සතුටු වෙන්න හිතෙනවා. ඊළඟ එක්කෙනා තමයි ජයජීවන් නිරංජන්. මෙයා අපේ බැච් එකේම තමයි භෞතික විද්‍යාව විශේෂ උපාධිය කරපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා. මොකද භෞතික විද්‍යාව විශේෂ උපාධි කරපු හැමෝටම මෙයා ගොඩක් අයට මෙයා කියලා දීලා ඇති සබ්ජෙක්ට්. ඒ වගේම ඉතාමත් හොඳ මිනිස්සෙක් විදිහට ගත්තම ඉතින් අපි බලමු එයාට මොනවද එයා ගැන කියන්න තියෙන්නේ කියලා. ජයජීවන්. ඔව් ඉස්සෝති මිද හැමෝටම සුබ උදෑසනක්. මගේ නම ජයජීවන. කලින් මිතුන් කිව්වා වගේ අපි කට්ටිය ඔක්කොම එක බැච් එකේ 2013 බැච් එකේ රයිට්. එතකොට මම ඇමරිකාවේ හියුස්ටන් යුනිවර්සිටි එකේ මගේ PhD එක කරනවා. දැන් සෙකන්ඩ් ඉයර් එක ඉවරයි. ඇත්තටම තර්ඩ් ඉයර් එක පටන් ගන්නවා මේ අගෝස්තු මාසේ. එතකොට මම කලින් මිතුන් කිව්වා වගේ භෞතික විද්‍යාව තමයි විශේෂ උපාධිය විදිහට කරේ කොළඹ කැම්පස් එකේ. ඒතර ඒකත් රිසර්ච් ඒවත් එක්ක තමයි මේ PhD එකට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මෙහි ඉගෙන ගන්න ඒවා නම් විශේෂයෙන් කිව්වොත් මම කරන්නේ එක්ස්පෙරිමෙන්ටල් කන්ඩෙන්ස් මැටර් ෆිසික්ස් කියන ෆීල්ඩ් එක. ඒතර අපි විශේෂයෙන්ම කරන්නේ ගොඩක්ම කරන්නේ يعني 2D මැටීරියල් ගැන ඉගෙන ගන්න එක. දැන් 2D මැටීරියල් වල තියෙන එක එක ප්‍රොපර්ටිස් චෙක් කරන එක එක ටෙක්නික්ස් අපි එක එක ටෙක්නික්ස් යූස් කරනවා. එතකොට එක එක ටෙක්නික් එක එක මැටීරියල් එකට කොහොමද හරියට පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒවෙන් ගන්න රිසල්ට්ස් ඇනලයිස් කරන එක. මේ වගේ දේවල් තමයි අපි හයි ස්ටඩීස් වල මේ PhD එකේදී කරන්නේ. එතකොට ඒක තමයි අපි කරන්නේ එක්ස්පෙරිමෙන්ටල් පැත්ත. ඒ කියන්නේ ඒක තමයි ඉගෙන ගන්නෙ. එතකොට ක්වොන්ටම් ෆිසික්ස් ගැන කිව්වොත් කියන්නේ ෆිසික්ස් PhD එකට එන කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම හොඳටම ඉගෙන ගන්න ඕන ෆීල්ඩ් එකක් තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ.
මොකද දැන් අපේ කැම්පස් එකේ මෙහි හියුස්ටන් යුනිවර්සිටි එකෙත් එතකොට අපි දැන් PhD එකට ආවහම අපිට තියෙන අර PhD qualifying exam එක. ඒතරේ qualifying exam වල semesters දෙකකම තියෙනවා quantum physics ඉගෙන ගන්න. quantum physics 1 quantum physics 2 කියලා. එතකොට ඒවා qualifying exam. එතකොට ඒවා repeat වුණොත් එහෙම PhD candidacy එක නැති වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ අර high studies physics කරන එක්කෙනෙක් නම් quantum physics කියන එක හොඳටම ඉගෙන ගන්න ඕන field එක. එතකොට ඊට අමතරව තව ඔයාලට high studies වලදී ඉගෙන ගන්න පුළුවන් quantum field theory, quantum many body theory මේ වගේ දේවල්. එතකොට අපි ඒකයි අර ඒවත් එක්ක තව ඒ පැත්තෙන් එන අයටත් අද කියන්නේ සාමාන්‍ය ගොඩක් අයට සමහර වෙලාවට කියන්නේ සමහර අයට ඒක අර quantum physics කියන ටිකක් අර වෙනස් field එකක් කියන සමහර ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අර ඒවා පොඩ්ඩක් clarify කරනවා වගේ එකක් තමයි අපිට කරගන්න ඕනේ ගොඩක්. ඒ ටික තමයි ඉතින් අපේ target එක. මම ගොඩක් වෙලාවට ඔයාලත් එක්ක පස්වෙනි හෝ හයවෙනි lecture එකේදී හම් වේවි. ඒව ගැන කියන්නේ quantum physics වල operators වගේ පැති කතා කරනකොට ඔව් ඒ ටික තමයි විශේෂයෙන් කියන්න ඕනේ. right. ඔබේ ජීවන ඊළඟට අපිට ඊළඟ ලෙක්චර් කතා කරලා ඉමු. අද පළවෙනි දවස් වල තමයි මෙහෙම කට්ටිය කතා කරන්නේ. අනිත් දවස්වල පටන් ගත්ත වෙලේ ඉඳන් ලෙක්චර් එක කරන එක තමයි කරන්නේ. මොකද අපිට පැයයි තියෙන්නේ. හර්ෂ කළුආරච්චි තමයි අපේ ඊළඟ එක්කෙනා. ඇත්තටම හර්ෂ කියන්නේ දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන එක්කෙනෙක්. ඒ වගේම තමයි අපේ බැච් එකේම තමයි එයා භෞතික විද්‍යාව විශේෂ උපාධියක් කරලා ඒ උපාධියෙන් පස්සේ යුනිවර්සිටි එකට කෙලින්ම සිලෙක්ට් වුණා ලෙක්චරර් කෙනෙක් විදිහට. ඉතින් ඒක හැමෝටම මේ වගේ chance එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ chance එකක් හම්බෙන්නේ ඉතාමත් දක්ෂ කට්ටියට විතරයි. අපි ඉතින් හර්ෂ කෙනුත් අහලෙමු යා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෙක්චර් සීරීස් එකේ. හර්ෂ ස්තුති මිතුන් මම හිතනවා එනවා කියලා. ඔව් එනවා. alright. මම මිතුන් කිව්වා වගේ මම හර්ෂ කොළඹ යුනිවර්සිටි එකේ ලෙක්චරර් ප්‍රොෆෙසර් විදිහට කටයුතු කරනවා මේ එනකොට මමත් දැන් රිසර්ච් පටන් ගන්න තියෙන්නේ මගේ PhD එකට. ඒකෙදී බේසිකලි මම නම් ඩීල් කරන්නේ වැඩ කරන්නේ software based softwares එක අපිට එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා FilmLab එකේ E1039 කියලා. ඒකේ සාමාන්‍යයෙන් ඒක කරන්නේ අපි නම තියෙන spin quest කියලා ඔයගොල්ලන්ට ඕන සර්ච් කරලා බලන්න පුළුවන්. හරි ඉන්ටරෙස්ටිං එක්ස්පෙරිමන්ට් එකක්. ඒකෙදී කොහොමද මේ න්‍යෂ්ටියේ ස්පින් එක කොහොමද අපේ quarks ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති quarks leptons තියෙනවා. ඒතකොට quarks තියෙනවා අපේ protons neutrons ඇතුලේ. එතකොට ඒගොල්ලෝගේ contribution එක කොහොමද C quarks වල contribution එක කොහොමද ඒ වගේ පරාසයක තියෙන experiment එකක්. ඒකේ slow control ඒ කියන්නේ temperature pressure ඊට පස්සේ cryogenic control ඒ පැත්තට අදාළ වෙන system එක develop කරන එක තමයි අපේ target එක. ඒ කියන්නේ අපේ කියන්නේ දැන් මම තනියම කරන වැඩ කරන එකක් නෙවෙයි. අපේ group එකක් ඉන්නවා instrumentation group එක. අපි කට්ටිය කරන්නේ lab view සහ artificial neural network ඔය දේවල් එකතු කරගෙන කොහොමද මේකේ cryogenic control කරන්න කියන දේ ගැන තමයි අපි වැඩ කරන්නේ. ඒ ටික දැන් කරගෙන යනවා දිගටම. එතකොට මේ lecture series එකේදී ඕගොල්ලන්ට ලොකු මම හිතනවා අවස්ථාවක් මේක quantum විද්‍යාව ගැන හරියට ඉගෙන ගන්න. මිතුන් කිව්වා වගේ පුරු දේවල් නැතුව ඇත්ත දේවල් මොකද්ද මේ quantum විද්‍යාව කියන්නේ. එතකොට ඒකේ තියෙන මූලික වැදගත් දේවල් මොනවද? ඒ ටික ඕගොල්ලෝ හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ දැනුම වැඩි දියුණු කරගන්න හරිම ලේසි. ඒ අඩිතාලම දාන්න තමයි අපි මේ lecture series එක මුලින්ම හිතුවේ. එතකොට මම ඔයගොල්ලන්ට හතරවෙනි සතියේදී හම්බ වෙවි. ඒකෙදී අපි ගොඩක් වැදගත් operators ගැන කතා කරනවා. position and momentum operators. එතකොට ඒගොල්ලෝගේ අය අපිට වැදගත්. ඒගොල්ලෝගේ එක කොහොමද අපි ඩීල් කරන්නේ? මොනවද මේ හරියටම operators කියන්නේ මොනවද? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරා. මොකද ඒ දේවල් ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට ඉස්සරහට තියෙන quantum mechanics වල තියෙන උසස් ඇඩ්වාන්ස් ටොපික් වලට යනකොට අනිවාර්යයෙන් මේ ඔපරේටර්ස් ඊට පස්සේ අපි මුල් සතිවලදී කතා කරන මේ දේවල් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේක ගොඩක් එන්ජොයි කරයි කියලා lecture series එක. thank you මුතුන්. හරි හර්ෂ. ඒ වගේම තමයි හර්ෂට තව දෙයකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද මේ Zoom meeting එක conduct කරන්න මේක host කරන්නේ University of Colombo එකේ survey එකකින්. ඉතින් ඒක අපිට අරන් දෙන්න කටයුතු කරේ හර්ෂ ඒගොල්ලන්ගේ sectional head දර්ශන සර්ත් එක්ක ડોક્ટર දර්ශනත් එක්ක කතා කරලා ඉතින් දර්ශන සර්ටයි හර්ෂටයි දෙන්නටම ගොඩක් ස්තුතියි මේ දේ කරලා දුන්නා අපිට කරලා දුන්නට. හරි. ඊළඟට දැන් මම මගේ ලෙක්චර් එකට එන්නම්. එහෙනම් අද දවසේ කරන්න ඕනේ කට්ටිය දැන් ක්වොන්ටම් විද්‍යාව අහන් ඉන්න ඕන හිටන් හිටපු කට්ටියට මේකේ පස්වෙනි ලෙක්චර් තමයි මම ගැන ටිකක් කියනවා නම් මම කරේ මේ හතර දෙනාම කරලා තියෙන විශේෂ උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ මම සාමාන්‍ය උපාධිය කරපු කෙනෙක්. ඒ වගේම තමයි මම උපාධියෙන් පස්සේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ කතිකාචාර්ය කෙනෙක් හැටියට වැඩ කරා ගුවන් යාන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ. ඊට පස්සේ මම මගේ PhD එකට MPhil PhD ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා University of Colombo වලින් high energy astrophysics තාරකා විද්‍යාවේ. ඇත්තට මගේ රිසර්ච් එක කරන්නේ black hole වලින් emit කරන radiation. ඔයගොල්ලෝ පුදුම වෙනවා ඇති black hole වලින් මොනවද මේ emit කරන්නේ කියලා. අපි දන්නේ සාමාන්‍ය black hole වලින් මුකුත් එන්න බෑ. දන්න විදිහට කතා කරන්නේ ආලෝකයේ ෆෝටෝනයක් පවා ඇද ගන්නවා කියලා. හැබැයි ඇත්ත කතාව කතා කරා මේක පොඩ්ඩක් වෙනස්. එතකොට මම මගේ රිසර්ච් එක ඇතුලේ කරන්නේ black hole වලින් emit කරන radiations මේ emit වෙන වෙලාවට වලද ක්‍රියාත්මක කරන මෙකැනිසම් එක මොකද්ද? ඒ හා ආලෝකයේ ප්‍රවේගය අතර තියෙන සම්බන්ධ මගේ යාළුවා මට හැමතිස්සෙම විහිළු කරනවා මේ ආලෝකයේ ප්‍රවේගය කතාව කියනකොට. අපි ඔක්කොම දන්නා ආලෝකයේ ප්‍රවේගය ඇවිල්ලා නියතයක් කියලා. මම බලනවා ඇත්තටම ආලෝකයේ ප්‍රවේගය කියන්නේ නියතයක්ද කියලා. අයක කිව්වේ අයින්ස්ටයින් ආලෝකයේ ප්‍රවේගය කියන්නේ නියතයක් කියලා. හැබැයි දැන් තියෙන දත්ත අනුව අපිට ලැබෙන දත්ත අනුව high speed වලදී ආලෝකයේ ප්‍රවේගය කියන එක ෆන්ක්ෂන් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඒවා රිසර්ච් පැත්තේ ඔයගොල්ලෝ වැඩිම දන්නේ බව ගැන මේ අවුරුදු ගානක් තිස්සේ මම මේගොල්ලෝගෙන් බැනුනුත් අහනවා වගේ කියන්න ගිහිල්ලා මේ ඉතින් හරි අපි දැන් එන ලෙක්චර් එකට එමු. මම ඊළඟට තවත් කතා කරන්නේ මගේ ඊළඟ කතාවත් මේ ලෙක්චර් කෙනෙක් ගැනම තමයි. අපි බලමු ඒක කවුද කියලා. මෙයා තමයි ලෙක්චරර් රිචඩ් ෆයින්මන්. අපි මම දන්නේ ඔයගොල්ලෝ ඔක්කොම අහලා ඇති කවුද මේ ෆයින්මන් කියන්නේ කියලා. ෆයින්මන් කියන්නේ එක්තරා කාලයක ක්වොන්ටම් විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබාගත් පුද්ගලයෙක්. ඉතින් ෆයින්මන් කියලා කියනවා මෙහෙම. I think I can safely say that nobody understand quantum mechanics. හරි? ෆයින්මන් වගේ ක්වොන්ටම් විද්‍යාවේ පිළිබඳ හදාarලා නොබෙල් ප්‍රයිස් එක ලබාගත් කෙනෙක් කියනවා මම හිතනවා මේ කාටවත් ක්වොන්ටම් විද්‍යාව කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඒක හරි ප්‍රශ්නයක් නේ. මේ ක්වොන්ටම් විද්‍යාව පිළිබඳ අදාරපු කෙනෙක් කියනවා නම් ක්වොන්ටම් විද්‍යාව කාටවත් තේරෙන්නේ නැහැ කියලා. මම මේ උදාහරණයක් කියන්නම්. මේ මගේ අතේ තියෙන මේ ෆෝන් එක. මේ ෆෝන් එකෙන් මට ටෙක්ස්ට් එකක් කාට හරි යවන්න ඕන නම් මම ටෙක්ස්ට් එකක් යවනවා. මට වීඩියෝ එකක් ගන්න ඕන නම් මම වීඩියෝ එකක් ගන්නවා. මට ෆොටෝ එකක් ගන්න ඕන නම් මම ෆොටෝ එකක් ගන්නවා. හරි මට සින්දුවක් අහන්න නම් මම සින්දුවක් අහනවා. හැබැයි මට කවුරු හරි කිව්වොත් ෆෝන් එක ගලවලා මේකේ වෙන මෙකැනික්ස් එක පැහැදිලි කරන්න කියලා. එතකොට මම ටිකක් කන්ෆියුස් වෙනවා. ඒ දේ තමයි මම මේ කියන්නේ ෆයින්මන් මෙතනදි කිව්වේ. භෞතික විද්‍යාඥයන්ට ඒ වගේම ලෝකේ පුරා ඉන්න විද්‍යාඥයන්ට මේ දේ උනොත් ක්වොන්ටම් වලින් මේක වෙනවා කියලා කියන්න පුළුවන්. හරි. ඒකේ ඇත්ත මොකද්ද කියන මේකේ මෙකැනිසම් එක මොකද්ද කියන එක ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතුරු වෙලා තිබුණා. ඒකින්ද වර්තමානයේ වෙනකොට ගොඩක් අය මේ ක්වොන්ටම් කියන ෆීල්ඩ් එකෙන් අයින් වෙමින් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි මේකේ ඇප්ලිකේෂන්ස් ගොඩක් ඉස්සරහට එන්නත් තියෙනවා. අපි හිතමු දැන් ඔය IBM කියන කම්පැනි එකෙන් IBM කියන එක මොකක්ද කියලා කවුරුත් දන්නවා. දැනට IBM කියන එකේ ක්වොන්ටම් කම්පියුටිං කියලා ක්වොන්ටම් කම්පියුටර් එකක් හදනවා. හරි? ක්වොන්ටම් කම්පියුටිං ගැන ඔයගොල්ලෝ දන්නවා නම් දන්නවා ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ කොච්චර ඉස්සර දැන් අපි මේ හැමදේම කරන්නේ අපි ගාව තියෙන කම්පියුටරේ 0.1 අතරනේ. ස්ටේජ් දෙකයි තියෙන 0.1 අතර. අපි හිතමු අපිට ස්ටේජ් ගොඩක් ආවා කියලා. මේ බයිනරිනේ අපි ඩෙසිමල් එකක් ආවා කියලා කොච්චර ඉස්සරහට තාක්ෂණ ඉස්සරහට. ඉතින් ඒ වගේ ක්වොන්ටම් කියන්නේ ගොඩාක්
වාසිදායක විදිහට යොදා ගන්න පුළුවන් දෙයක්. හරි. ඉතින් මේ මම කියන්නේ ෆයින්මන් කියන්නේ හොඳ ටීචර් කෙනෙක්. මේ කතිකාචාර්ය ලෙක්චරර් කෙනෙක්. එයාගේ ලෙක්චර්ස් අහුවනම් එයාගේ ලෙක්චර්ස් කියවනම් ඔයගොල්ලෝ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. විද්‍යාත්මක. ඒ වගේම තමයි නොබෙල් ත්‍යාගය ලබා ගත්තේ. ඉතින් ෆයින්මන් කියලා කියනවා I think I can safely say that nobody understand quantum mechanics. හරි. ඒක හින්දා මේ ලෙක්චර් සීරීස් එක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි දන්න දේ ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි. මම ඊළඟට ආපවතාවක් මගේ මුල් පිටුවට යන්න. මේක තමයි අවුට්ලයින් එක හිස්ටරි. මේ මෙකැනික්ස් කියන එක පටන් ගත්තේ කොහොමද? අපි දන්නවා වස්තුන් මේක පටන් ගත්තේ වස්තුන්ගේ චලිතයන් පිළිබඳව මෙන්න මේ තියෙන පොත ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ පොත මෙන්න මේක මෙන්න මේ පොත ලිව්ව එක මිනිස්සෙක් ඒ තමයි සර් අයිසැක් නිව්ටන් එදා මේ සමහර මේක මේ වගේ කතාවකුත් තියෙනවා හදිස්සි මේ සර් අයිසැක් නිව්ටන් කොස් ගහක් හරි පොල් ගහක් හරි යට නිදාගෙන හිටියානම් අද වෙනකොට ෆිසික්ස් කියන්නේ එච්චර අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි කියලා. හේතුව අපේ ෆිසික්ස් ඉගෙන ගත්ත මිනිස්සු දන්නවා මේ සර් අයිසැක් නිව්ටන් කොච්චර දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවද කියලා. හරි. ඉතින් මේ ඒ වගේ තමයි මෙයා පාටිකල් එක නැත්නම් අපි හිතමු මොකක් හරි වස්තුවක් චලනය වෙනවා නම් මේ චලනය වෙන වස්තුවට අදාළ හැම දෙයක්ම එයා දන්න මේක ඉස්සරහට කොතනට යන්නේ මේක පස්සේ කොතන ඉඳන්ද ආවේ මේ හැම දෙයක්ම පිළිබඳව එයාට දෙන්න පුළුවන් එයා සමීකරණ එළු ගොඩාක්ම වැදගත්ම සමීකරණයක් කියන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන F = ma අපි දන්නවා මේ සමීකරණය ගොඩාක් වැදගත් කියලා හරි මේ සමීකරණය අපිට ලියන්නත් පුළුවන් මෙන්න මේ විදිහට F කියන්නේ m g x dt okay මේ විද්‍යාව කරපු කට්ටිය දන්නවා මේක මොකක්ද කියලා. හරි. x කියන්නේ ඩිස්ප්ලේස්මන්ට් එක කියන්නේ විස්ථාපනයේ දෙවන ඩෙරිවේටිව් එක. හරි. එතකොට ඊළඟට අපිට කියන්න පුළුවන් මේක පොටෙන්ෂල් එකත් එක්ක මෙන්න මේ විදිහේ සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. මේවා يعني පොටෙන්ෂල් එක කියන්නේ අපිට කාර්යයක් කියලා ගන්න පුළුවන් මෙතනදී. ඒකක ස්කන්ධයක් සිද්ධ කර. එතකොට මේ දෙක අපිට සමාන කරලා මෙන්න මේ වගේ ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි ගොඩක් දුරට නිව්ටන්ගේ ඉක්වේෂන් එක කියලා අපිට ලියන්න දැන් ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝට තේරෙයි. හැබැයි මේක වැලිඩ් වෙන්නේ කොතනටද? මේක කොයි රාමුවක් තුලද වැලිඩ් වෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හරි ඊළඟට මේක තව දෙයක් කියන්න ඕනේ. අපි හිතුවොත් නිව්ටන් කියපු ඔක්කොම දේවල් හරි කියලා එහෙමත් නැහැ. මේක යම් තාක් දුරට හරි. උදාහරණයක් කිව්වොත් මේක පොඩි කතාවක් මම මේ පොඩි කතාවක් කියන්නම් එක ගොවිපොළක හිටියලු කුකුලෙක් ඒ ගොවිපොළේ අයිතිකාරයට ඕන වුණාලු මේ කුකුලට හරි කිකිලිය කියන්නේ කුකුලේ මේ කුකුලට කියලා මිත්‍රයක් ගන්න ගන්න හරි මෙයා එක එක කට්ටිය කතා කරලා බයෝලොජිස්ට් කෙනෙක්ට කතා කරාලු ඊට පස්සේ මෙයා කෙමිස්ට් කෙනෙක්ට කතා කරාලු මේ ඔක්කොම කට්ටිය බැලුවල එක එක සංයෝග හදලා එක එක විදිහේ කරලා බඩු වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ ඊට පස්සේ ෆිසිසිස්ට් කෙනෙක්ට කතා කරලා මේක මේ ඇත්ත කතාවක් නෙවෙයි කොමඩි කතාවක් වගේ ජෝක් එකක් වගේ මිනිස්සු කියන එක. මේ ඉතින් මෙයා ඊට පස්සේ භෞතික විද්‍යාඥයෙක්ට කතා කරා. භෞතික විද්‍යාඥයා කිව්වලු ටික වෙලාවක් බලලා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් පාමට ගොඩක් සතුටුයි. ඉතින් ගාම ඇවවල දැන් කොහොමද මේක කරන්නේ කියලා. මට මේක කරන්න නම් ගෝලාකාර කුකුලේ ක්‍රික්ටයක් මත ඕන කියලා කිව්වා. ඉතින් විදන්නා ඒ වගේ තමයි භෞතික විද්‍යාව තියෙන ගොඩාක් නියම. එතකොට මේ අපි ඉගෙන ගන්න ක්ලාසිකල් මෙකැනික්ස් වල ගෝලාකාර කුකුල කියලා නැහැනේ. කුකුලේ ගෝලාකාර කුකුල අපිට හොයන්න බෑනේ. ගෝලාකාර කුකුලේ ක්‍රික්ටයක් වල කියලා මිත්‍රයක් හදා ගන්න පුළුවන්. ඒක ඇසම්ප්ෂන් එකයි. ඒ කියන්නේ යම්කිසි
සීමාවක් තියෙනවා. එතකොට අපි කතා කරලා තියෙන ඇත්තද බොරුද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ සීමාවක් නැහැ. පොඩි අංශුවේ ඉඳන් ලොකු අංශුවට දක්වා හැම දෙයකම දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නකොට තේරුම් ගනි අපේ ගණිත සමීකරණ. අපි දන්නවා මේ විද්‍යාව හා තාක්ෂණයේ භාෂාව තමයි ගණිතය. මේ ගණිතය පාවිච්චි කරලා මැක්‍රොස්කොපික් දේවල් සහ මයික්‍රොස්කොපික් දේවල් ඔක්කොටම මේ ක්වොන්ටම් මෙකැනික්ස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ක්වොන්ටම් මෙකැනික්ස් මැක්‍රොස්කොපික් එක නැත්නම් සාමාන්‍ය එදිනදා ජීවිතයේ තියෙන වස්තුන් වලට එනකොට ඒක සමාන වෙනවා නිව්ටෝනියානු මෙකැනික්ස් එකට. හරි. ඊළඟට අපිට කතා කරන්න වෙනවා ඇටොමික් තියරි ගැන. ඒ කියන්නේ පරමාණු ගැන. අපි දන්නවා පරමාණු ගැන කතා කරනකොට ජේ.ජේ. තොම්සන්ස් රදර්ෆෝඩ් කියන දෙන්න පරමාණු පිළිබඳ මොඩල් එක ඉදිරිපත් කළා. ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන හඳුන්වාගත්තා. ඉලෙක්ට්‍රෝනය කියන්නේ මොකක්ද කියලා හොයාගත්තා. ඒ වගේම තමයි එයා ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කළා. ප්ලම් පුඩිමක වගේ එකක ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ තියෙනවා කියලා කිව්වා. ඒ කාලේ වුණ හැටියට මේක හොඳ නිර්මාණයක් වුණාට අද වෙනකොට පොඩි ළමයින් දන්නවා ධනයි ඍණයි එකතු වෙලා වැනිෂ් වෙලා යනවා. ඉතින් එතකොට පරමාණු වල එක්සිස්ට් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ රදර්ෆෝඩ් මේ රදර්ෆෝඩ් කියන එක්කෙනා ප්‍රෝටෝනේ හොයාගත්තා. ඒ ප්‍රෝටෝන එක්ක ගෝල් ෆොයිල් එක්ස්පෙරිමන්ට් එක මේක O level කෙමිස්ට්‍රි කරපු A level කෙමිස්ට්‍රි කරපු හැමෝම දන්නවා ගෝල් ෆොයිල් එක්ස්පෙරිමන්ට් එක කියන්නේ ස්වර්ණ පත්‍ර වලින් සිදු කරපු එක්ස්පෙරිමන්ට් එක. මේ එක්ස්පෙරිමන්ට් එකේදී පරමාණු ගැන ඉගෙන ගත්තා. පරමාණුවේ මොකද්ද? පරමාණුවේ මැද හයයි වටේ හිස් ඉලෙක්ට්‍රෝනයක් වටේ කරකිනවා. හරියට ග්‍රහලෝක සූර්යයා වටේ කරකිනවා කියනවා. හරි. මෙතන මේක හරිද වැරදිද කියන ප්‍රශ්න ගොඩාක් ආවා. ගොඩක් දුරට ඒක මිනිස්සු විශ්වාස කර අදටත් ඕගොල්ලෝ A level වලදී කරනකොට ගොඩක් වෙලාවට හිතන්නේ මෙහෙමනේ. අදටත් දැන් අපි මේ 21 වෙනි සියවසේ ජීවත් වෙලා අපි මෙහෙමනේ හිතන්නේ. පරමාණුව කියන්නේ මැද හයියට තියෙන වටේ ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා. හරි. එතකොට another thing පසු කාලීනව ඊට කලින් ෆ්‍රැන්ක්ලින් මැක්ස්වෙල් කියන විද්‍යාඥයෝ මේ ඉලෙක්ට්‍රෝනය කියන්නේ මොකද්ද? නැත්නම් charge එක කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රොමැග්නටික් තියරි. මුලින්ම ෆ්‍රැන්ක්ලින්ලා වගේ පටන් ගන්න ගොඩාක් විද්‍යාඥයෝ කරලා අන්තිමට අටක් ටික මැක්ස්වෙල්ගේ ඉක්වේෂන්ස් වලින් කරා. ඉතින් මේගොල්ලෝ කිව්වා charge එක. අපි කියමු මෙහෙම positive charge එක. positive charge එක වටේට field එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයේ වටේටත් field එකක් තියෙනවා. දැන් මේ ආලෝක කිරණයක් එතකොට යොමු වෙන්න නම් පරමාණුවක මොකද්ද වෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝනය උඩ පල්ලෙහා යනවා කියලා කියනවා. මේ උඩ පල්ලෙහා යනකොට මේ ෆීල්ඩ් එකත් ඒත් එක්කම උඩට යනවා පල්ලෙහාට යනවා. උඩට යනවා පල්ලෙහාට යනවා. හරි. එතකොට අපිට තියෙන ප්‍රශ්නයක්. එහෙම තමයි මෙතනදී ආලෝකය එමිට් වෙන්නේ. එතකොට අපිට තියෙනවා මේක ආලෝකය එන්නේ එතකොට වේව් එකක් විදිහට කියන ප්‍රශ්නයක් එනවා. වේව් එකක් විදිහට. අපි ඒක ගැන කතා කරමු වේව් ෆන්ක්ෂන් එකේදී තවදුරටත් මේක එහෙම වුණේ නැත්නම් මේ එනර්ජි ලෙවල් ගැන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු මේ අර කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රෝනය වටේ කරගෙන එකක් කියලා. හරි? ඉලෙක්ට්‍රෝනේ වටේ කරගෙන එක. මේ වටේ කරගෙනකොට මේක ආලෝකය එමිට් වෙනවා නම් මේකේ එනර්ජි එකක් අඩු වෙනවා නේද? එනර්ජි එකක් අඩු වෙනවා. එනර්ජි එක අඩු වෙනවා කියන්නේ මොකද්ද? එනර්ජි එක අඩු වෙනවා කියන්නේ මේක ගමන් කරන ඕබිටල් එක තවදුරටත් මධ්‍යයට නැත්නම් මැදට ලං වෙනවා. මැදට ලං වෙනවා. එතකොට මේක මොකද්ද වෙන්නේ? ස්පයිරල් පාත් එකක ගිහිල්ලා මැදට වැටෙනවා. ස්පයිරල් පාත් එකක ගිහිල්ලා මැදට වැටෙනවා. අපි ගණනය කිරීම කරලා තියෙනවා. මේ ගණනය කිරීම වලට අනුව මෙන්න මේ වගේ කාලයකදී අපිට කියන්න පුළුවන් මේ පරමාණු මධ්‍ය ලක්ෂයට ඉලෙක්ට්‍රෝනය යනවා පරමාණු වැනිෂ් වෙනවා. අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරමු. මේක හරිද කියලා බලන්න. එන්න මම පටන් ගත්තා. හරි. මුකුත් උන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැරදි. නේ?
නැත්තම් මේ කාලේදී ඇතුළත ඔක්කොම පරමාණු ටික වැනිෂ් වුණා නම් අපි ඔක්කොම එකපාරට ඩිස්පියර් වෙලා යන්නේ මේ වැනිෂුන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැරදි. මේක වැරදි නම් හරි දේ මොකද්ද? පස්සේ කාලේදී විද්‍යාඥයෝ ඉගෙන ගත්තා. මෙන්න මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පෙන්නලා මේ පැත්තේ. මේවා ඔය කෙමිස්ට්‍රි වල ඕබිටල්ස් කියලා කතා කරන්නේ. මෙන්න මේවා එකක්වත් මැදට යන්නේ නැහැ. හේතුව මේ එනර්ජි මට්ටම් ක්වොන්ටම් කරණය නැත්නම් ඩිස්ක්‍රීට් එනර්ජි ලෙවල්ස් වලින් වෙන වෙනම අදාළ එනර්ජි ලෙවල් වලින් තියෙනවා. ඒකේ අවසාන නැත්නම් පොඩිම එනර්ජි ලෙවල් එක කවදාවත් නස්තිය මත නෙමෙයි තියෙන්නේ, නස්තියෙන් එහා පැත්තේ. ඒකින්ද ඉලෙක්ට්‍රෝන කවදාවත් ස්පයිරල් පාත් එකකට ගිහිල්ලා වැනිෂ් වෙන්නේ නැහැ. ඒකින්ද ඔයයි මායි අපි හැමෝම එක්සිස්ට්. අපි හැමෝම ඉන්නවා. හරි. එතකොට මේක ඉලෙක්ට්‍රෝන ගැන කතා කරනකොට මේ ඇටොමික් තියරි එක ගැන කතා කරන ක්වොන්ටම් විද්‍යාව ගැන ඒක තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට තේරුණා කියලා. ඊළඟට අපි ඇත්තටම මේ ලෙක්චර් සීරීස් එක කරනකොට බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර ගොඩක් එකතු වෙයි කියලා. අපිට බලාපොරොත්තු වෙන්නේ 30ක් 40ක් වගේ ඉඳී කියලා. හැබැයි මම දන්නවා කොහොමද මේ ලෙක්චර් සීරීස් එක ඉවර වෙනකොට නම් 30යි 40යි ඉන්නේ කියන එක. හේතුව සාමාන්‍යයෙන් lecture series එකක් science වල මොනවද හරි දෙයක් පටන් ගත්තොත් පළවෙනි lectures ටික හැමෝටම තේරෙනවා. දෙවෙනි කොටස ඇත්තටම තේරෙන්නේ උනන්දුව තියෙන කට්ටියට විතරයි. අන්තිම lectures වලට යනකොට කාටවත් තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක තමයි මේ හැටි. එතකොට අපි දන්න අන්තිම වෙනකොට මේ ඉන්න 150 හරි අද 80ක් විතර ඇවිල්ලා ඉන්න ඔක්කොම කට්ටිය නැති වෙයි කියලා. ඒත් අන්තිමට එක්කෙනෙක් හිටියට අපි පස් දෙනාම එක් කරනවා කියලා හිතාගෙන ඉන්නේ. හරි. ඊළඟට wave function තරංග ශ්‍රිතය. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඉලෙක්ට්‍රෝනය එහෙම යනකොට මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ තියෙන මෙන්න මේ විදිහට තරංග ශ්‍රිතය. තරංග ශ්‍රිතය ගැන ඇත්තටම විශාල අවබෝධයක් ඔයගොල්ලන්ට තුන්වෙනි ලෙක්චර් එකේදී හම්බ වෙනවා. දැන් ඒ ගැන මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. තරංග ශ්‍රිතය කියන්නේ මොකද්ද? ෂයි කියන අකුරෙන් අපි හඳුන්වන මේ ෂයි කියන මේකෙන් ශ්‍රිතය කියන්නේ මොකක්ද කියලා ගොඩක්ම ආවේ අපිට ෂෝඩින්ගර්ගේ සමීකරණය. ෂෝඩින්ගර් තමයි කියන්නේ තරංග ශ්‍රිතය ගැන මොකක්ද කියලා. තරංග ශ්‍රිතයේදී අර අපි ඉස්සෙල්ලා F = ma පාවිච්චි කරා වගේ ක්වොන්ටම් මෙකැනික්ස් වල වෙනම ඉක්වේෂන් එකක් තියෙනවා ෂෝඩින්ගර් ඉක්වේෂන් කියලා. ඒක තමයි තරංග ශ්‍රිතය සඳහා ගොඩක් භාවිතා වෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය විද්‍යාවේදී අපි ඩිස්ප්ලේස්මන්ට් එක ගත්තා. ඩිස්ප්ලේස්මන්ට් එකේ ඩෙරිවේටිව් එකක් විදිහට අපි ගත්තේ මේ ෆෝර්ස් එක. ඉතින් ඒ වගේ තමයි මෙතන තරංග ශ්‍රිතය කියලා කියන්නේ. ඒ දෙකේම එකම වගේ ලක්ෂණ තියෙන තරංග ශ්‍රිතය ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක අපි ෂ්‍රෝඩින්ගර් ඉක්වේෂන් එකෙන් බලා ගන්න පුළුවන්. මේ තරංග ශ්‍රිතය කියන්නේ පසු කාලීනක හොයාගත්ත බෝන් කියන විද්‍යාඥයෙක් විසින් මේක ඇත්තටම probability එක. මේක වර්ගය කියන්නේ probability එක කියලා. කියන්නේ සම්භාවිතාව. අපි කියමු සසම්භාවී කියලා. සම්භාවිතාව. හරි ඒක ගැන මැතමැටික්ස් වලදී ඔයගොල්ලෝ කතා කරයි පාටිකල් එකක් කොහේ හරි තියෙන්න පුළුවන් සම්භාවිතාව. ඊළඟට මේක ඇත්ත මොකද්ද කියන එකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් ඔය යුරේනියම් 235 වලින් තමයි මේක කරේ. uranium 235 මේකෙන් රේඩියේෂන් එමිට් කරනවා. හරි මේ රේඩියේෂන් එමිට් කරන්නේ හරියට මෙන්න මේ වගේ. හැබැයි ක්වොන්ටම් විද්‍යාව අනුව හරියට රේඩියේෂන් එමිට් කරන්න ඕනේ මේ ක්ලවුඩ් එකක් විදියට. හැබැයි ඒක සිංගල් පාටිකල් එකක් විදියට තමයි එමිට් කරන්නේ. ඒක හේතුව මොකක්ද? පස්සේ කාලේ විද්‍යාඥයෝ කිව්වා the measurement. ඒ කියන්නේ අපි මැනීම සිදු කරන වෙලාවට මේකට හොඳටම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට cloud chamber එකක් තුල සිදුවෙන uranium 235 radiation activity uranium 235 වල වෙනස් වෙන විදිහ ඔයගොල්ලෝ බලනවා නම් මේ ගැන හොඳටම කියන්න පුළුවන්. ඉතින් එතකොට විද්‍යාඥයෝ පසුව ආවා තීරණයකට මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේක දිහා බලනකොට ඒක පාටිකල් එකක් විදිහට ඇසෙනවා. අපි බලන්නේ අහක බලන් ඉන්නකොට ආයක වේව් එකක් විදිහට එනවා. හරි? ඒක හරියට අර ඉස්සර ඔයගොල්ලෝ පන්තියේ ඕලෙවල් කාලේ වගේ පන්තියේ ඉන්නකොට ගෑනු ළමයා වගේ. හරි?
ගෑනු ළමයා අපේ දිහා බලනවාද කියලා බලන්න හැරෙනකොටම එයා ඉස්සරහා බලාගෙන ඉගෙන ගන්නවා. අපි හිතන්නේ නෑ බලලා නෑත් වගේ කියලා. ඒනට යාළුවා කියනවා මම දැන් උඹ දිහා බලනවා කියලා. හරි. දැන් මේකත් ඒ වගේ තමයි. දැන් මේක දිහා අපි මැතමැටිකලි අපිට කියන යාළුවා කියනවා අර බලන උඹ දිහා බලනවා කියලා. මැතමැටිකලි අපි දන්නවා මේක වේව් එකක් කියලා. හැබැයි අපි බලනකොට අම්මට මේක පාටිකල්. හරි. ඒක එතකොට මේක ප්‍රශ්න ගොඩක් ආවා. එතකොට අපි ඇත්තටම අපිට පේන්නේ නැත්නම් අපි හිතන එතකොට මේක පාටිකල් එකක් කියලා ගත්තා නම් ඊළඟට අනිත් ඔක්කොම කරන්න ගියොත් මේ ප්‍රශ්න නෙක. මොකද අපිමයි දාගත්ත මේක වේව් එකක් කියලා. හරි. ඒ වුණාට බැලුවම අපිට පේන්නේ පාටිකල් එකක් කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් ආවා. සත්‍ය කුමක්ද කියන ප්‍රශ්නේ අපිට ඒකෙන් තේරුණා. ඒක ගැන කතා කරන්නේ ගොඩක් වැදගත් වෙනවා කෝපන්හේගන්ගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. කෝපන්හේගන් මොකද්ද කිව්වේ? අපි ඒක දිහා බලන්න නැතුව ඉන්නකොට මෙන්න මේ වගේ probability distribution එක shy එකේ දක්වනවා කියලා ස්පේස් එකේ. හරි. මේක 3D අඳින්නත් පුළුවන්. අපි මම 3D අඳින්න යන්නේ නැහැ. මට 3D අඳින්න අමාරුයි. ඊළඟට අපි ඒක දිහා බලනකොට අපි කියන මෙෂර්මන්ට් එකක් ගන්නවා කියලා. මෙෂර්මන්ට් එකක් ගත්ත වෙලාවේ අපි ඒක මෙෂර් කරපු වෙලාව අපි ඒක මැනපු වෙලාව අපි ඒ දිහා බලපු වෙලාව මගේ ඇනලොජි කරනවා අපි කෙල්ල දිහා බලපු වෙලාවේ කෙල්ල බලන් ඉන්න ඉස්සරහා කියන්නේ මේ පාටිකල් එකක් විදියට තියෙන්නේ කියලා. ඒ කියන්නේ නිශ්චිත තැනක නිශ්චිත වෙලාවක තියෙනවා කියන එක. හරි. මේක ගොඩක් වැදගත් වෙනවා. ඉස්සරහට ඔයගොල්ලන්ට මේ ගැන ඩීප්ලි අයිඩියා එකක් දෙයි මගේ අනිත් කට්ටිය. මේක තමයි කෝපන්හේගන් අර්ථකථනය කියලා කියන්නේ. ඇත්තටම පස්සේ කාල බෝන් හොයාගත්ත ඒක probability of the particle finding in space කියලා. ඊට පස්සේ ඒ කාලේ වෙනකොට කට්ටිය මම ඊළඟ කොටසට යන්න ෂ්‍රෝඩින්ගර්ගේ සමීකරණය ෂ්‍රෝඩින්ගර්ගේ සමීකරණයට යන්න කලින් මම තව දෙයක් ඉදිරිපත් කරන්න. ඒ කාලේ වෙනකොට කට්ටිය තීරණය කරා මේකට ආකාර දෙකකින් බලපානවා. ක්වොන්ටම් විද්‍යාව ආකාර දෙකයි. පළවෙනි ආකාරය තමයි අපි එක දිහා බලන්නේ නැතුව system we can describe the system with shy. ඒ කියන්නේ අපිට system එක describe කරන්න පුළුවන් wave function ඒ කියන්නේ තරංග ශ්‍රිතයක් මගින් අපේ system එකක් describe කරන්න පුළුවන්. ඒ වගේම තමයි තරංග ශ්‍රිතය ශ්‍රෝඩින්ගර්ගේ සමීකරණය follow කරනවා. ඒ වගේම තමයි තරංග ශ්‍රිතය අපි බලන්න නැති වෙලාවට when there is no measurement අපිට කියන්න පුළුවන් තරංග ශ්‍රිතය collapse වෙනවා කියලා. තරංග ශ්‍රිතය collapse වෙනවා. ඒ වගේම තමයි finding the particle in the potential bed අපිට ඒ particle එක ඒ අදාළ probability distribution එකේදී නිසැකවම හොයාගන්න පුළුවන්. එතකොට ඒක chi squared කියන එකට value එකක් එනවා probability distribution එකේ ඒ අදාළ කාර්යය. මේවා පිළිබඳ mathematically ගොඩක් දුරට ඔයගොල්ලෝ ඉස්සරහට දැනගන්න හම්බෙයි. ඊළඟට ෂ්‍රෝඩින්ගර්ගේ සමීකරණය මම කිව්වා වගේ මේක තමයි ෂ්‍රෝඩින්ගර්ගේ සමීකරණය. හරි? මේකේ ගැන බලනකොට කට්ටියට මේ එක ප්‍රශ්න එන්න පුළුවන් මේ මොකද්ද මේ මගුල් මට තේරෙන්නේ නැහැ. ගණන් ගන්න එපා අපේ චරිත් සර් ඔයගොල්ලොන්ට මේ ටික කියලා දෙයි. ඒ වගේම තමයි මේක මේ පැත්තේ තියෙන මොමන්ටම් ඔපරේටර් එක other side අපිට තියෙන හැමිල්ටෝනියන් ඔපරේටර් එක. හැමිල්ටෝනියන් ඔපරේටර් එක කියන්නේ මේ අර මේ හැමිල්ටෝනියන් ඔපරේටර් කියන්නේ ටිකක් ලොකු සමීකරණයක් h hat squared over 2m nabla squared plus v t කියලා එනවා. ඉතින් මේක තමයි හැමිල්ටෝනියන් ඔපරේටර් එක. ඔයගොල්ලෝට මේක ගැන මේ nabla කියන්නේ මොකක්ද, h hat කියන්නේ මොකක්ද, v t කියන්නේ මොකක්ද කියලා ඉස්සරහ ලෙක්චර්ස් වලදී දැනගන්න හම්බෙයි. මේක ඉතින් හරියටම අර මම ඉස්සෙල්ලා ලිව්වා වගේ f = m මේ වගේම තමයි. හරි. මේකෙන් කියන්න පුළුවන් කොහොමද wave function එක ඉස්සරහට යන්නේ, wave function එකේ හැම දෙයක්ම මේකෙන් ඉස්සරහට අපිට දැනගන්න පුළුවන්. ඊළඟට මේක ඔයගොල්ලෝ ගොඩක් දන්න දෙයක්. ෂ්‍රෝඩින්ගර්ගේ පූසා. හරි? ෂ්‍රෝඩින්ගර්ගේ පූසා. මේක ඇනලොජි එකක්. පූසා ඉන්නවද නැද්ද කියලා දැනගන්න නම් අපිට පෙට්ටිය අරින්නම වෙනවා. ඒක ඇනලොජි එක. හරි? මේ ඇනලොජි එකේ මොකක්ද කියන්නේ මේ පෙට්ටිය ඇතුලේ මේකට වැදගත් වෙන්නේ ක්වොන්ටම් ස්පින් කියන එක. හරි ස්පින් කියන එක ආකාර දෙකක් තියෙනවා.
මම ඊට පස්සේ එන්න entanglement කියන්නේ මොකක්ද කියන එකට මේවා වලට සිංහල වචන දැන් ස්පින් එකට අපිට බෑවුම කියලා කියන්න පුළුවන් භ්‍රමණය කියලා කියන්න පුළුවන් ඒක ලේසි දැන් entanglement කියන එකට මම නම් සිංහල වචනයක් දන්නේ නැහැ ඒ සිංහල වචන දාගෙන කියන්න ගියොත් ඒක ටිකක් වචන කියන්න අපිට ටිකක් ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඒකිට මම entanglement කියලාම කියනවා හරි මෙතනදී මේ පූස ජීවත් වෙලා ඉන්න පුළුවන් මැරෙන්නත් පුළුවන් ඒක වෙන්නේ කොහොමද මෙතන තියෙනවා ඇතුලේ තියෙනවා නියුක්ලියර් රියැක්ටර් එකක් ඒක ස්පොන්ටේනියස්ලි එක්කෝ ඇක්ටිව් වෙනවා නැත්නම් නැති වෙනවා ඇක්ටිව් වෙනවා නැත්නම් නිකන් තියෙනවා අපි දන්නේ නැහැ ඒක ඇක්ටිව්ද නැත්ද කියලා ඇක්ටිව් වුණොත් පූස මැරෙනවා ඇක්ටිව් වෙන්නේ නැත්නම් පූස ජීවත් වෙනවා අපිට ඒක කරන්න නම් මොකද්ද වෙන්නේ මේක ඇරලා බලන්නම වෙනවා හරි පූස ඉන්නවද නැද්ද කියලා කරන්න නම් පෙට්ටිය ඇරලා බලන්නම වෙනවා හරි මම වැරදි තැන් වලට යන්න කලින් මේ පොඩි ඇනලොජි එකකින් පැහැදිලි කරන්න අපි හිතමු දැන් මම මේ පූසගේ තත්ත්වයේ මම කියන්නේ භෞතිකව ගත්තොත් මම මේ ස්ක්වෙයාර් බ්‍රැකට් එකේදී භෞතික තත්ත්ව අඳුන්වනවා ක්වොන්ටම් තත්ත්ව මම කර්ලි මේ නිකම් බ්‍රැකට් එකේ මම අඳුන්වනවා හරි අපි හිතමු මෙතන පූසා ඉන්නවා පූසා කියන්නේ භෞතික දෙයක් හරි එතකොට ඔබ්සර්වර් ඉන්නවා ඔබ්සර්වර් කියන්නේ භෞතික දෙයක් ඔබ්සර්වර් භෞතිකයි ඔබ්සර්වර් මම ඇග්ගල් ලියන්නකෝ ඔබ්සර්වර් ලියන්න ඕනේ නෑ හරි දැන් පූසාව බලන එකයි පූසායි දෙන්නම ඉන්න භෞතික තත්ත්වවල හරි එතකොට භෞතික තත්ත්වවල ඉන්නවා නම් ඇත්තටම පූසාට තියෙන්න පුළුවන් එක තත්ත්වය පූසා එක්ක ජීවත් වෙලා ඉන්න ඕනේ එහෙම නැත්නම් පූසා මැරිලා ඉන්න ඕනේ හරි හැබැයි පූසා කියන්නේ ක්වොන්ටම් දෙයක් නා පූසා කියමු අපි කියමු පූසා කියන්නේ ක්වොන්ටම් දෙයක් cat මම alive එක දානවා ඒ විදිහට dead එක දානවා b විදිහට so මේකේ දෙකේම superposition එකක් හැටියට තියෙන්න පුළුවන් මේ දෙකේම superposition එකක් හැටියට තියෙන්න පුළුවන් භෞතික ලෝකේ ඉන්න භෞතික ලෝකයට අදාළ මිනිහා මෙහෙම ඉන්නවා හරි මේක අපිට පස්සේ ලියන්න පුළුවන් cat alive කියලා ඉන්නකොට භෞතික ලෝකේ ඉන්න මිනිහා හැවියොත් දැනගන්න පුළුවන් නැත්තම් cat dead කියලා භෞතික ලෝකේ ඉන්න මිනිහා හැවියොත් දැනගන්න පුළුවන් දැනගන්න පුළුවන් okay cat alive cat dead cat alive cat dead okay so අපි ඊළඟට දැන් මේක ඇත්තක්ද කියලා ඇත්තටම කිව්වොත් පූසෙක් මැරෙන්නයි ජීවත් වෙන්න එක වෙලාවෙ බෑනේ එක්කෝ මැරෙන්න ඕනේ එක්කෝ ජීවත් වෙන්න ඕනේ හරි දැන් මේ තියරි එකට අනුව පූසා එක්කෝ පූසා මැරෙනවා ජීවත් වෙනවා මැරි ජීවත් වෙනවා කියන්නේ ඒක ධනවාහරේ කිව්වට මැරි ජීවත් වෙනවා කියලා මැරි ජීවත් වෙන මිනිස්සු නෑ ඔක්කොම ජීවත් වෙන්නේ උන් ඉන්නේ ඒක උනාට කියනවා මැරි ජීවත් වෙනවා කියලා ඒක වෙන දෙයක් ඒනට මෙතන අපිට ගන්න බෑ පූසා මැරි ජීවත් වෙනවා කියලා හරි එතකොට අපිට මොකද්ද පුළුවන් වෙන්නේ මේකට අපිට පස්සේ කාලෙක අපිට තේරුණා මේ කැට් කියන එක විතරක් නෙමෙයි මේ ඔබ්සර්වර් ජීවත් වෙන්නේ ක්වොන්ටම් ලෝකෙකදී කැට් විතරක් නෙමෙයි මේ ඔබ්සර්වර් ජීවත් වෙන්නේ ක්වොන්ටම් ලෝකෙකදී හරි එතකොට දෙන්නම ක්වොන්ටම් නම් දෙන්නටම සුපර්පොසිෂන් එකක් එන්න පුළුවන් සුපර්පොසිෂන් එක කියන්නේ එකතු වීම එතකොට තවත් ප්‍රශ්නයක් ඒත් අපේ ප්‍රශ්නෙට විසඳුම ඒකෙන් ලැබෙන්නේ නැහැ man quantum cat a man a man sorry මේකත් ආපහු වෙන්නේ අපිට සුපර්පොසිෂන් එකක් කියනවා man හරි දැන් දෙකම අපිට එන්නේ සුපර්පොසිෂන් එකක් විදිහට හැබැයි පස්සේ කාලෙක විද්‍යාඥයන් තේරුම් ගත්තා මේකත් අපේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් නෙමෙයි කියලා. එතකොට කට්ටිය මොකද්ද කරන්න පටන් ගත්තේ? තව වේරියබල් එකක් මේකට හඳුන්වලා දුන්නා. ඒ වේරියබල් එක තමයි environment කියන වේරියබල් එක. හරි. පූසා කලින්ම පෙට්ටිය ඇතුලේ එක්ක මැරිලා ඉන්නවා. ඒක තමයි environment එකට අනුව මැරිලා ඉන්නවා. එහෙම නැත්නම් environment එකට අනුව ජීවත් වෙලා ඉන්නවා. හරි. මේක ඔයගොල්ලෝ ක්වොන්ටම් පොත් කියනවා නම් මේක මේ විදිහටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ක්වොන්ටම් පොත්වල මේ විදිහටමයි තියෙන්නේ. හරි. එක්ක මේක ප්‍රධාන වශයෙන් මේ තියරි එක දැන් මම ඊළඟට එන්නම් කොහොමද ක්වොන්ටම් යුනිවර්ස් එක ගැන එන්නේ කියලා ඒකත් එක්කම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්
කොහොමද parallel universe එක සමාන්තර ලෝක කියන concept එක ආවේ සමාන්තර ලෝක කියන concept එක ගැන චුට්ටක් කියලා දෙන්න මම දැන් අද කාලේ ගොඩක් දුරට ගිහිල්ලා තියෙනවා ඒ වුණාට කමන්නේ මම ඒ ටිකත් පොඩ්ඩක් කියලා දීලා මම ලෙක්චර් එක නවත්තන්නම් ඉතින් මේක පිළිබඳ ඉන්ටර්ප්‍රිටේෂන් එක මුලින්ම කිව්වේ අයින්ස්ටයින් මොන කර්මයක්ද වන්ද අයින්ස්ටයින් කියන හැමදේම ප්‍රසිද්ධ වෙනවා අයින්ස්ටයින් කියන හැමදේම හරියනවා අපි දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා මේ ඒ මිනිස්සයා කියන හැමදේම හරියනවා ඒ මිනිස්සයා කිව්වොත් ආලෝක ප්‍රවේගයේ නියතයක් කියලා අද වෙනකන් ඒක නියතයක් ඒ මිනිස්සයා කිව්වොත් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් එකක් තියෙනවා කියලා අද වෙනකන් ඒක එහෙම වෙනවා හරි අවුරුදු 100 ගාණක් මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙලා තිබුණා 2012 දී 2012 දී තමයි මේක හොයාගන්න මේක කලින් අයින්ස්ටයින් කියපු එකක් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන එක මම එන්ටැන්ගල්මන්ට් කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේ ඔක්කොම ටික හදිස්සියෙන් කරන්න වෙන්නේ කාලය කියන එක අපි හැමෝටම හොරෙන් ගිහිල්ලා දැන් ගොඩක් වෙලා හරි ක්වොන්ටම් දැන් මේ 2012 දී අපි හොයාගත්තා තව වටිනා දෙයක් මේ ෆිසික්ස් වල මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිග්ස් බෝසෝන් කියන එක හිග්ස් බෝසෝන් හරි අපි කැම්පස් එකේ ඉන්න කාලේ දිල්හාන්ට මතක ඇති හිග්ස් බෝසෝන් එක හොයාගත්ත කාලේ ඒ කාලේ ආපු තමන් මේවා ගැන කියවුවා මේ මට ගොඩක් පොත් රිෆර් කරේ දිල්හාන් ඔතකොට මේ හිග්ස් බෝසෝන් එක මොකක්ද කියන මම හොයන්න පටන් ගත්තා හිග්ස් බෝසෝන් එක කියන එක ස්පින් එකක් කියන්නේ බෑවුමක් නැති පාටිකල් එකක් හරි මේ බෑවුමක් නැති පාටිකල් එක ඩිකේ වෙනවා බෑවුමක් තියෙන පාටිකල් දෙකක් විදිහට හරි එක්ක මේකේ ස්පින් එක අප් තියෙන්න පුළුවන් එක්ක මේකේ ස්පින් එක ඩවුන් තියෙන්න පුළුවන් එක පාටිකල් එක මේ පාටිකල් 1 අනිත් පාටිකල් එකේ තියෙන්න පුළුවන් අප් අනිත් එකේ ඩවුන් සුපර්පොසිෂන් එකක් විදිහට එන්න පුළුවන් හැබැයි ඇත්තට ඒක එහෙම වෙනවද කියන එක හොයන්න විද්‍යාඥයෝ පෙළඹුණා මේක තමයි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ මම ඒකට උදාහරණයක් දෙන්නම් මම උදාහරණයකින් මේක කියලා මේක වයින්ඩ් අප් කරන්න මේ ක්වොන්ටම් මල්ටි යුනිවර්ස් කියන එකට ගිහලා වයින්ඩ් අප් කරන්න අපි හිතමු අපිට පෙට්ටි දෙකක් තියෙනවා හරි ක්වොන්ටම් වලදී හැමතිස්සෙම පෙට්ටි ගැන කතා කරා කියලා ඔයගොල්ලෝ වැරදිද හිතන්න එපා ක්වොන්ටම් වලදී ගොඩක් දේවල් හයිඩන් ඒක අපි මේ පෙට්ටි ගැන කතා කරන්නේ මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා ග්ලව්ස් දෙක හරි ග්ලව්ස් දෙක එකක් දකුණුවත් ග්ලව් එකක් අනිත් එක වම්මත් ග්ලව් එකක් හරි අපි හිතමු දැන් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ මේක තමයි අපි හිතමු දැන් පළවෙනි එක දැන් පෙට්ටි දෙකේ අපි දන්නේ පෙට්ටි දෙකම සරල සමානයි පෙට්ටි දෙකම හැම විදියෙම එකයි ඔයගොල්ලෝ හිතා ගන්න බෑ මොකේද වම් ග්ලව් එක තියෙන්නේ මොකේද දකුණු ග්ලව් එක තියෙන්නේ කියලා හරි ඔයගොල්ලෝ මොකද කරන්නේ එකක් ඇරලා බලන්න එකක් ඇරලා බලුවම ඔයගොල්ලන්ට වෙනවා වම් මත හම්බ වෙනවා වම් මත හම්බ ඊට පස්සේ මේ පෙට්ටිය විශ්වයේ කොහේ තිබුණා මේ පෙට්ටිය විශ්වයේ කොහේ තිබුණත් ඔයගොල්ලෝ දන්නවා ඒකේ තියෙන්නේ දකුණු අත කියලා විශ්වයේ කොහේ තිබුණත් ඔයගොල්ලෝ දන්නවා ඒකේ තියෙන්නේ දකුණු අත කියලා ඒ වගේ තමයි එක පාටිකල් එකක් එක ස්පින් එකක් ඔයගොල්ලෝ හොයාගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අනිත් එක ඒකේ විරුද්ධ එක කියලා ඒකට අපි කියනවා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා මේ පාටිකල් එක ස්පින් එක ගැන කතා කරනකොට තමයි ඒක වැදගත් වෙන්නේ අප් ඩවුන් කියලා තමයි ස්පින් බෑවුම තියෙන්නේ අප් සහ ඩවුන් කියලා. ඉතින් මේක ගැන ඉස්සරහට ස්පින් ගැන කතා කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ලැබෙයි. ඊළඟට මම හිතියේ මල්ටි යුනිවර්ස් තියරි එක ගැන මේක ගොඩක්ම එන්න පටන් ගත්තේ එවරෙට් කියන විද්‍යාඥයා හියුස් එවරෙට් කියන විද්‍යාඥයා මම කලින් කිව්වා වගේ මිනිස්සු විශ්වාස කරා ඒ කාලේ විද්‍යාඥයෝ විශ්වාස කරා ක්වොන්ටම් අපි බලනකොට එකක් බලන්න නැතිකොට තව එකක්. හැබැයි එවරෙට් කිව්වා මේක මුලින්ම කිව්වේ අයින්ස්ටයින් 1930 ගණන් වල මේක කිව්වේ. අයින්ස්ටයින් කිව්වට කවුරුත් ඇහුවේ නැහැ. ආයෙම කිව්වා අයින්ස්ටයින් ඒ කාලේ යනකොට වයසයි. අයින්ස්ටයින් මේ අලුත් තියරිස් ක්වොන්ටම් වගේ තියරිස් එක දඟලන්න බෑ කියලා. ඒ වුණාට අයින්ස්ටයින් හොඳට දඟලලා තියෙනවා මේ වගේ තියරිස් එක. එතකොට අවුරුදු 20කට 20 ගානකට පස්සේ 1957 එවරෙට් කියන විද්‍යාඥයා අයින්ස්ටයින් කියපු දේ සපත කරා මේක අනිවාර්යයෙන්ම මොකද්ද ක්වොන්ටම් විතරයි මේ හැම පාටිකල් එකම ක්වොන්ටම් හැම දෙයක්ම වෙලා තියෙන වේව් ෆන්ක්ෂන් එකකින් පාටිකල්ස් වලින් වේව් ෆන්ක්ෂන් එකකින් කියලා එවරෙට් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරා ඒක සාර්ථක ලෙස ලෝකෙම පිළිගත්තා එතකොට
ඒ පාටිකල් එකේ එක්තරා අවස්ථාවක් විතරයි මේක ඒ කියන්නේ මම යාගේ එකක් ඇනලොජි එකකින් පෙන්නන්න මේම ඔයගොල්ලෝට මතක තියෙනවා මම බූසගේ කතාව කියනකොට cat alive quantum plus cat dead quantum දෙකම available මේ දෙක තීරණය වෙන්නේ cat ගේ universe එක ඒ කියන්නේ universe wave function එක universe wave function එක එකයි universe එකටම තියෙන එක wave function එකයි හරි ඒකින්ද තමයි අර ස්පින් එක අප් වෙනවා නම් අනිත් එක ඩවුන් වෙන්නම ඕනේ ඒ දෙක කැපිලා ගිහිල්ලා බිඳුව වෙන්න හේතුව universe එකටම තියෙන එක wave function එකක් හින්දා ඊළඟට මෙතන man observer එන්න කලින් මේ cat interact කරන්නේ universe එකත් එක්ක cat interact කරන universe එකත් එක්ක හරි cat interact කරන universe එකත් එක්ක ඊළඟට cat interact කරනවා dead cat also universe එකත් එක්ක interact කරනවා හරි මේ දෙක දැන් interact කළා කියන්නේ ඒ කියන්නේ පෙට්ටිය ඇතුලේ එක්ක පූසා මැරිලා එක්ක පූසා ජීවත් වෙනවා හරි ඒ දෙක universe function එකට අදාළවක් තියෙනවා ඊළඟට man බලන වෙලාවට පේන පෙට්ටිය ඇතුලේ පූසා ජීවත් වෙලා ඉන්නවා හරි මැරෙනවා හරි US man දැන් ඔයගොල්ලන්ට පේන අවස්ථා දෙකක් තියෙනවා universe දෙකක් තියෙනවා හරි මේ වගේ universe 100 ගණනක් ඇති වෙනකොට මේ බූසාගේ කැස් එක නිකත් බූසා කියලා හිතන්න ස්පීන් එකක් කියලා මෙතන man එනවා ඕකේ හරි මෙතන එතකොට ඔයගොල්ලන්ට sorry මෙතනදි සිද්ධ වෙන්නේ cat in the environment එක cat මැරෙනවා cat in the environment එකේ cat ජීවත් වෙනවා එතකොට environment දෙකක් create වෙනවා එකක environment එකක් අපිට කියන එක universe එකක් අනිත් environment එක අනිත් universe මේ වගේ හැම අවස්ථාවකම universe හැදෙනවා infinite amount of universes හැදෙනවා mathematically ඒක ඔප්පු කරනකොට කොච්චර universe හැදෙනවද කියලා අපි දන්නේ නැහැ ඒකට හේතුව අපි දන්නේ නැහැ කොච්චර numbers තියෙනවද කියලා අපි උදාහරණයකට 1 2 අතර numbers කීයක් තියෙනවද කිව්වොත් අනන්තයක් තියෙනවා හරි එතකොට 1 100 අතර numbers ඒ අනන්තයක් තියෙනවා එතකොට මේ වගේ ඕන තරම් අපිට numbers දෙන්න පුළුවන් universe එකට. හැබැයි calculate කරලා තියෙනවා මේක. මේවා පිළිබඳව ඔයගොල්ලෝ තවදුරටත් හදාරනවා නම් ඔයගොල්ලෝ දැනගන්න අපි මේ energy එක calculate කරලා තියෙනවා universe energy එකෙන් අරගෙන මේ වගේ විශ්ව finite amount එකක් වෙන universe අනන්තයක් දෙන්න පුළුවන් කියලා mathematically ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට මේ අපි කරන හැම අවස්ථාවකම අවස්ථා දෙකකට වඩා අදාළ universes create වෙනවා. මේ concept එකට අපි කියනවා multi universe concept එක කියලා මේක එවරට් තමයි මුලින්ම කියලා දුන්නේ. ඉතින් මේ multi universe නැත්නම් parallel universe concept එක ගොඩක් ඒකට ගොඩක් drawback වෙන එක කට්ටිය ආගියු කරලා තියෙන එක වැරදි මේක හරි ඒක කියලා. ඔයගොල්ලෝ පොත් කියනවා ඔයගොල්ලෝ මේ ගැන concept එක ගොඩක් දේවල් ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මම කියන්නේ දැන් ජීවිතේ කවදා හරි දවසක ඔයගොල්ලෝ හිතමු මම ගත්ත උදාහරණයක් ගන්න. ඔයා ගෑන් ළමයි කියලා කැමැත්ත අහනවා. ගෑන් ළමයා බෑ කියලා කියනවා. දුක් වෙන්න එපා ඔයාට parallel universe එකේදී ගෑනු ළමයා හා කියලා තියෙනවා. එතකොට එයාත් එක්ක එතනින් පටන් ගත්ත parallel universe එකේ වෙන ජීවිතයක් යනවා. මේ එපා කියන universe එකේ තව ජීවිතයක් යනවා. ඒ වගේ තමයි මේ multi universe theory එක තියෙන්නේ. ඉතින් ජීවිතයේ තියෙන හැම අවස්ථාවකම මේ multi universe theory එකෙන් අපිට explain කරන්න පුළුවන්. එතකොට විවිධ පාත් වලින් ගිහිල්ලා සමහර විට අද මෙතන ලෙක්චර් එක ඕගොල්ලෝ කරනවා මම වෙන යුනිවර්ස් එක අහගෙන ඉන්නවා තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් යුනිවර්ස් එක කියන එක already built තියෙනවා. අපි ගන්න තීරණ අනුව අපි ඒ යුනිවර්ස් එක යනවා මේ යුනිවර්ස් එක යනවා කියලා තීරණය වෙනවා. හරි මේක තමයි ක්වොන්ටම් වලින් අපි මල්ටි යුනිවර්ස් තියරි එකට පටන් ගැනීම. ඉතින් මේක ක්වොන්ටම් ගැන කතා කරනවා තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න මම තව ගොඩක් දේවල් බෑස් වෙලාව කතා කරන්න දැන් ගොඩක් වෙලා ගත වෙච්ච හින්දා තව ටිකක් කතා කරන්න ගියොත් මේක තව ටිකක් බෝරින් වෙන හින්දා මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තියෙන කට්ටිය එවල ඇති කියලා මම හිතනවා chat එකේ. හරි කවුරුත් ප්‍රශ්න නම් ඉවර නැහැ. එක්කෝ 100%ක් තේරිලා තියෙනවා එක්කෝ 100%ක් තේරිලා නැහැ. හරි ඉතින් යාලට මේ ප්‍රශ්න එවන්න පුළුවන් නේද? ඔව් ප්‍රශ්න තියෙනවා නම් කට්ටිය අහන්න. අපි පස් දෙනා උත්තර දෙන්න. සර් chat disable මං හිතන්නේ සර්.
ඔව් ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නේ. මම දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා so chat disable. chat එක not available. මම දැන් හොස්ලාට විතරයි පුළුවන්. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් enable නේ අර්ෂ ප්‍රශ්නේ නේ. chat එක. මම chat එක available කරලා තියෙන්නේ. Chat is working, I think. But I'll send a message. That's Yeah, nice. chat is working, I think. Yeah, Oh. now it's working. Anyone can ask any question if you have. All of us here, we can any language you can ask. Not in Tamil. I'm sorry. None of us know Tamil. You can ask in Sinhala or English. It doesn't matter. මොනා හරි කියනවා නම් chat is available. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊළඟ සතිය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතය පිළිබඳව අපේ චරිත ගණන් පිළිබඳව කතා කරයි. ඊළඟ දවසේ නම් ඔයගොල්ලෝ නෝට් එකක් ලියාගෙන මොනවා හරි අරන් යනවා නම් හොඳයි. මොකද ගණන් කරන්න කැමති කට්ටිය ගණන් ගොඩක් දුරට ඉගෙන ගන්න කට්ටිය කැමති probability and differential equations differentiations මේ වගේ ගොඩක් hard subject තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් මේ වගේ එකක් හම්බෙන්න ගොඩක් මේ වගේ එකක් හොයාගන්න ඒ ලෙක්චර් එකක් ගොඩක් ලේසියෙන් කවුරුත් කරන්නේත් නැහැ. අනිත් එක හරි wave function එක ගැන ඔයගොල්ලන්ට ඉස්සරහට ගොඩක් දුරට පැහැදිලි දිල්හාන් මානවඩු එයාගේ ලෙක්චර් එකේදී wave function එක ගැන ගොඩක් දුරට පැහැදිලි කරා. මේ තියෙන සීමිත කාලය යනවා මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි කිව්වේ. අන්තිමට මම ආපහු ඔයගොල්ලන්ට හම්බෙන්නේ අන්තිම ලෙක්චර් එකේදී මම ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ quantum field theory ගැන. එතකොට මේ වෙනකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ ප්‍රාමාණික දැනුමක් තියෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ඕනම ලෙක්චර් එක පාර්ට් තුනක් තියෙනවා. පළවෙනි පාර්ට් එක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි පාර්ට් එක ඉගෙන ගත්ත කට්ටියට විතරයි සාමාන්‍යයෙන් තේරෙන්නේ. අන්තිම පාර්ට් එක normally කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් scientific එක තමයි analogy එක කියන්නේ. ඒක තමයි ඇත්ත. අපි කොච්චර දේවල් කරා double maths physics කරන එක හොඳයි. දිල්හාන් මානවඩු double maths physics කරන එක subject එකක් විදිහට double maths chemistry කරේ double maths physics කරන එක subject එකක් විදිහට හොඳයිද කියලා අහනවා. P3 කරා චරිත්නේ. චරිත් P3 කරානේ. චරිත් ඔයාට අදහසක් දෙන්න පුළුවන්ද? කැම්පස් එකේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එකේ ඩබල් මැත්ස් ෆිසික්ස් මේ සබ්ජෙක්ට් එක අහු වෙනවද? ඒ කියන්නේ අහලා තියෙන ඩබල් මැත්ස් සහ ෆිසික්ස් කරපු එකනට මේ සබ්ජෙක්ට් එක අහු වෙනවද කියලා මම හිතන්නේ මේ අහලා තියෙන්නේ. ඔව් ෆිසික්ස් කරන කට්ටියට ෆිසික්ස් ස්පෙෂල් ගියොත් ක්වොන්ටම් හම්බෙනවා. එහෙම නැත්නම් ඉල්ලලා ගන්නත් පුළුවන්. ඒක ටිකක් අමාරු ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් ගොඩක් අය මැත්ස් ඩබල් මැත්ස් ෆිසික්ස් කරන කට්ටිය එක්ක මැත්ස් යනවා චරිත වගේ. එහෙම නැත්නම් ෆිසික්ස් වලට එනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අර ප්‍රශ්න කියන්නේ මේ කියන්නේ ගොඩක් වෙලාට ෆස්ට් 2 years වල ක්වොන්ටම් කරන්නේ. පැත්තකට යවෙන්නේ නැහැ ගොඩක් වෙලාට මෙතන අර ස්පෙෂල් ෆීල්ඩ් එකකට සිලෙක්ට් වුණාම තමයි සබ්ජෙක්ට්ස් කරන්නේ. ඒකට ඒ පැත්තට අවශ්‍ය නම් ගොඩක් ෆිසික්ස් පැත්ත බර කරලා කම්බිනේෂන් එකක් තෝරගන්න එක තමයි මම හිතන්නේ හොඳ. හැබැයි මැත්ස් උත් ටිකක් තියෙනවා නම් ඒක ගොඩක් ලේසි. ඒ කියන්නේ මැත්ස් සම්පූර්ණයෙන්ම අතහැරලා ෆිසික්ස් විතරක් කරනවට වඩා අරක වාසියක් වෙයි මැත්ස් උත් එක්ක ෆිසික්ස් යනවා නම්. ඒක ඊළඟට අහලා තියෙනවා මෙකැනික්ස් ස්පින් එක ගැන. ක්වොන්ටම් ස්පින් එක ඔයගොල්ලන්ට angular momentum එක වගේ කියලා හිතන්න පුළුවන්. quantum spin එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ වැඩි දුරට දිල්හාන් ඔයාලට quantum spin එක ගැන පොඩ්ඩක් දිල්හාන්. ඔව් මේකයි ඔය ගොඩක් ප්‍රශ්න වෙන්නේ ස්පින් එක සහ දැන් උදාහරණයක් විදිහට තව එකක් තමයි ඔය ඔක්ක දැන් ඔයගොල්ලෝ පාටිකල් මේ quarks ගැන එහෙම කරනවා නම් කියනවා කලර් එකක් තියෙනවා කියලා මේ බෝස් මොනවද up down quarks වලට. දැන් ඕකේ අර ඒක අපි මොකක් කර නිකන් ප්ලේස් හෝල්ඩර් එකක් විතර අපි දාගත්ත නමක් විතරයි මේ අපිට මොකක් කර ප්‍රොපර්ටි එකක් එක්ස්ප්ලেইন කරන්න බැරි වෙච්ච ඉඳ අපි ඒ කියන්නේ ක්වොන්ටම් ස්පින් එක කියන්නේ ඒකට ඇනලොගස්. ඒ කියන්නේ ඒ ක්ලාසිකල් මීනින්ග් එකක් තියෙන්න ඕනේ නැහැ හැම ක්වොන්ටම් වේරියබල් එකටම. ඒ කියන්නේ අපිට මේ ක්වොන්ටම් මෙකැනික්ස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි හැම එකක්ම තෝරන්න බලනවා අපිට දැනෙන දේවල් වලටනේ. බට් ඔයගොල්ලෝ හිතලා බලුවොත් යුනිවර්ස් එකේදී මිනිස්සු එවෝල්ව් වෙන්න ගත්තා. ඒ කියන්නේ ජීවීන් එවෝල්ව් වුණේ
ෆිසිකල් ලෝස් වලට ගොඩක් පස්සේ. ඉතින් ක්වොන්ටම් මෙකැනිකල් ස්පින් කියන එකට ක්ලාසිකල් මීනින්ග් එකක් නැහැ. ඇත්තටම කිව්වොත්. බට් අපිට සෑහෙන්න සමාන දෙයක් කියලා හිතන්න පුළුවන් නියුක්ලියර් එකක් ස්පින් එක නියුක්ලියස් එකක් ස්පින් වෙනවා නම් මොකක් හරි හිතන්න පොඩි අර බම්බරයක් ස්පින් වෙනවා කියලා ස්පින් වෙනකොට ඇන්ගියුලර් මොමන්ටම් එකක් තියෙනවනේ දිශාවකුත් එක්ක. ඉතින් ඒකට ගොඩක් ඇනලොගස් අපිට පුළුවන් නියුක්ලියස් ඒක ගොඩක් සමානයි කියලා කියන්න. බට් ඇත්තටම හරියටම ක්වොන්ටම් මෙකැනිකල් ස්පින් කියන්නේ ක්වොන්ටම් ප්‍රොපර්ටි එකක්. එහෙනම් ඒකට ඇත්තටම හරියන සමාන දෙයක් ක්ලාසිකලි නැහැ. මං දන්නේ මං පැහැදිලි කරාද නැද්ද කියලා. බට් මං හිතන්නේ ඇත්ත කියන්න ඕනේ. දැන් අපේ ටාගට් එකක් තුනේ මේක ඇත්ත බොරු කියනවා කියන එකට දැන් මං හිතන්නේ ඇකියුරේට් දේ තමයි මං කිව්වේ කියලා. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිබ්බා හර්ෂ වට ඒකට උත්තර දෙන්න පුළුවන් දාර කලින් කිව්ව ප්‍රශ්නේ වගේ. ඒ ප්‍රශ්නේ මේ පාටිකල් වල එක්සිස්ට් එක ක්වොන්ටම් අණුව අන්ස්ටේබල් නම් පාටිකල් එක්සිස්ට් එක උත්තර දෙනවද? නෑ මට ප්‍රශ්නේ හරියටම ඔය තියෙන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ chat එකේ. මටත් පොඩි අදහසක් දෙන්න පුළුවන් මෙතන. නෑ මේකයි දැන් මට තේරිච්ච දේ දැන් මෙතන ගොඩක් අය සමහර ස්පෙસિෆික් දේවල් ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මොකද දැන් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දැන් මිතුන් අද කලේ පොඩි නිකන් ජෙනරල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ දෙයක් තමයි අර ගොඩක් කලාවට ඔයගලන්ට ඔය තියෙන ස්පෙસિෆික් ප්‍රශ්න ඉස්සරහ ලෙක්චර්ස් වල දී ක්ලැරිෆයි වෙන්න ගොඩක් ඉඩ තියෙනවා දැන්. සමහර දේවල් දැන් උදාහරණයක් දෙන්න වේව් ෆන්ක්ෂන් එක අරගොල් ඒ වගේ දේවල් ඉස්සරහට ඉන් ඩීටේල් අපි කතා කරනවා. හින්දා මේ ලෙක්චර් එකේදී ඔක්කොම දේවල් තේරුම් නැති වුණාට මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද මිතුන්? මං කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඔව් ඒක තමයි. ක්වොන්ටම් මෙකැනික්ස් ගැන ග්‍රිෆිත්ගේ පොත ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලේසි දිල්හාන් කියලා කියනවා. ඒක හරි ලේසි තේරුම් ගන්න. ඒ වගේම තමයි මේ අනිත් එක දැන් පාටිකල් එක ගැන අහපු එකේ ක්වොන්ටම් මෙකැනික්ස් මම කියුවේ මැක්‍රොස්කෝපික් දේවල් වලට පොසිෂන් එක කියන එක පොසිෂන් ඩෙන්සිටි එක ගැන කතා කරනකොට පොසිෂන් ප්‍රොබබිලිටි එක ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි පාටිකල් එකේ යම්කිසි ප්‍රොබබිලිටි එකදී හොයාගන්න පුළුවන් මැක්‍රොස්කෝපික් වෙනකොට මේ එතකොට ඒක අදාළ රීජන් එකදී හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒක ගැන වැඩිපුරත් ඉස්සරහ මේ ප්‍රොබබිලිටි එක ගැන කතා කරනකොට දැනගන්න හම්බෙයි. මේ හර්ෂ මොනවා හරි එකතු ගන්න තියනවද ජයජීවන? ජයජීවන ඇහෙන්නේ නැහැ වගේ. mute probability එක සම්බන්ධව ගණන් හදනවාද කියලා අහලා තිබුණා. අපි ගණන් හදන්න හිතන් ඉන්නවා. ඔය ගාන ඔසිලේටර් එක වගේ ගණන් හදනවා නේද? ඕල්ට ඔව් අපි ඒ කියන්නේ අපි ග්‍රිෆිත්ගේ බුක් එක ෆලෝ කරගෙන යන ගමන් ඒකේ හම්බෙන ගණන් ඒවා. ගණන් හදනකොට ඔයගොල්ලෝ ඇක්සල් දේවල් ක්වොන්ටම් ලෝක දේවල් අතර තියෙන වෙනස. අනිත් එක්කෙනෙක් තව එක්කෙනෙක් තිබ්බා කැම්පස් එකේ ක්වොන්ටම් 1 විතරයි කරන්න හම්බෙන්නේ කියලා. මම ජෙනරල් ඩිග්‍රී එක කරේ මම ක්වොන්ටම් 1 ක්වොන්ටම් 2 දෙකම කරා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඉන්න ඩිපාර්ට්මන්ට් හෙඩ් ගෙන් අහන්න ඕනේ. ඊට පස්සේ ඉන්න ප්‍රොෆෙසර් ගෙන් අහලා ඒගොල්ලෝ කැමැත්ත පළ කරොත් ඕගොල්ලන්ට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් ක්වොන්ටම් 1 ක්වොන්ටම් 2 දෙකම. මම මේ දෙකම කරා. ඒක අනිත් අර මේ ග්‍රිෆිත්ගේ බුක් එක මම දැන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේ net එකෙන් සර්ච් කරලා. ඒක ඉලෙක්ට්‍රෝන එක බාස්ටිය මතට වැටෙන්නේ නැත්තේ ඉලෙක්ට්‍රෝන එක තියෙන්නේ ශක්ති මට්ටම් ෆික්ස් ශක්ති මට්ටම් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලට යන්න පුළුවන් ශක්ති මට්ටම් 4 විතරයි. ඉතින් අන්තිම ශක්ති මට්ටම ග්‍රවුන්ඩ් ලෙවල් එක තියෙන්නේ නෂ්ටියේ නෙමෙයි නෂ්ටියට වඩා උඩින්. එතකොට ඒක නෂ්ටියට යන්න විදියක් නැහැ. ග්‍රවුන්ඩ් නෂ්ටියට වඩා උඩින් නතර වෙනවා. එතනින් අන්තිම ශක්ති මට්ටමට වඩා යන්න ඒක නිකන් හරියට මේ අන්තිම තැනට ගියාට පස්සේ අහනවා අන්තිමද කියලා. එහෙම නැහැ. අන්තිම තැන අන්තිම තමයි. අන්තිමයට පස්සේ කවුද කියලා අහලා තේරුමක් නැහැ. ඒක අන්තිම තමයි. ඉතින් එතනින් එහාට යන්න බෑ. එතන තමයි අන්තිම ග්‍රවුන්ඩ් මට්ටම. මේක ගොඩක් කටිය තියෙන ප්‍රශ්න මේ අපිත් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කැම්පස් යන්න කැමති කට්ටිය මේක සිලෙක්ට් කරයි කියලා. ඉන්ජිනියරින් සයිඩ් යනවා ඔයගොල්ලන්ට මේ වගේ සයිඩ් එකක් හම්බෙන්නේ ක්වොන්ටම් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි after the degree ඔයගොල්ලන්ට ඕන නම් PhD එකක් වගේ කරන්න ඔයගොල්ලන්ට PhD එකට apply කරන්න පුළුවන්. හැබැයි chance එක ගොඩක් අඩුයි. ඉන්ජිනියරින් කරලා මේ ෆිසික්ස් ෆීල්ඩ් එකේ යනවා නම් chance එක ගොඩක් අඩුයි. ඉන්ජිනියරින් කරලා ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ යන්න පුළුවන්. ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේදී ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ කොහෙද හරි ක්වොන්ටම් වල සම්බන්ධ
දෙයක් බිල්ඩ් කරන්න හම්බ වෙනවා අර ක්වොන්ටම් ගැන ඉගෙන ගන්න හම්බෙයි. එහෙම නැතුව normally engineering field මගේ අපේ research group එකේ ඉන්න කෙනෙක් ඉන්නවා. එයා Morato University එකේ graduate but he applied so many times but he couldn't go. ඒ කියන්නේ එයාට ඒ කියන්නේ select උන්නේ නැහැ. එයා engineering degree එකක් තියනවා කියලා. අර ගොඩක් මතයක් තියෙනවා තව එකක් ඒක අපි clarify කරනවා මායි විල්හානුයි එහෙම ගොඩක් කතා කරලා තියෙනවා මේක ගැන. ගොඩක් මිනිස්සු ලංකාවේ තේරුම් ගන්න තෝරන්නේ engineering field එක එහෙම නැත්නම් IT field එක වගේ එකක්. සාමාන්‍යයෙන් හොඳම result තියෙන කට්ටිය engineering field එක IT field එක වගේ තමයි තෝරන්නේ. එතකොට අර අඩු research score එකක් තියෙන කට්ටිය තමයි මේ field එකට එනවා කියලා කියන්නේ. එහෙම නැහැ. අපි ඔක්කොම හොඳ research score දාලා දිල්හාන් ගැන කතා කරොත් එයා ලංකාවේ 50 ගානක්ද කොහෙද ඒ තුන දාලා ආපු කෙනෙක්. මෙතන ඉන්න ඔක්කොම කට්ටිය ඒ වගේ තමයි ගොඩක් හොඳ result දාලා භෞතික විද්‍යාව ගණිතය ඒවට ආශාව හින්දා කොළඹ කැම්පස් එකට ආපු කට්ටිය. ඉතින් අපේ අවුරුද්දට පල්ලේ අවුරුද්දේ ලංකාවෙන් පළවෙනියා රුසිරු මල්ලි අපේ කැම්පස් එකේ ඉගෙන ගත්තේ. ඒ වගේම තමයි අපේ අවුරුද්දේ ලංකාවේ පළවෙනියා යාපනයේ දිස්ත්‍රික්කයේ කෙනෙක්. එයා ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මම හිතන්නේ ආවේ නෑ අපේ කැම්පස් එකට. ඒ වගේ ගොඩක් අය ඉන්නවා ෆිසිකල්. ඕගොල්ලෝ මේ අනිත් එක මේ ඉස්සලා දිල්හාන් කිව්වා වගේ මේ ෆිසිකල් අපේ යුනිවර්සිටි එකට ඇවිල්ලා ෆිසිකල් ඩිග්‍රියක් කරනවා කියන්නේ ඇමරිකාවේ හරි එංගලන්තේ හරි යන ඕස්ට්‍රේලියාව හරි යන වීසා ගැහුවා වගේ තමයි. ඉතින් ඕලෙවල් A-level කරපු කට්ටිය ඉන්නවා නම් ඉතින් රටයකට ගිහිල්ලා උසස් අධ්‍යාපනය හදාරන්න කැමති කට්ටිය මම ඔයගොල්ලන්ට ප්‍රිෆර් කරනවා එන්න යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ. මේක එච්චර අමාරු නෑ. අපේ කැම්පස් එකේ රැග් නෑ. අපේ කැම්පස් එකේ නවත්තන්නේ මොන දේ වුණත් අවුරුදු 4න් ඇතුළට අරන් 4න් එළියට දාන්න. ඒක අනිවාර්යයි. 4ක් ගත්තා මොන ප්‍රශ්නේ වුණත් 4න් එළියට දාන්න. ඉතින් ඒ අතින් සෑහෙන වටිනවා. ඔයගොල්ලන්ට මොන හරි කියන්න මේ ප්‍රශ්න වලට මට පොඩි කමෙන්ට් එකක් මම මේ දැකපු එක ප්‍රශ්නයක් දැක්කා මට ගොඩක් ඒකට කතා ගන්න ආස හිතුණා. කෙනෙක් අහලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැකපු අය ඉන්නවද නැත්නම් පරීක්ෂණාත්මක ප්‍රතිඵල වලින් ගණිතය වශයෙන් ඔප්පු කරපු ආකෘති විතරද කියලා. මම හිතන්නේ සයන්ස් වල තියෙන ලොකු මිස්කන්සෙප්ෂන් එකක්. ඒ කියන්නේ තියෙන දුර්මතයක් තමයි අයි විට්නස් ඇහෙන් දකින්න ඕන කියන එක පිළිගන්න. සයන්ස් වල අපි නිකන් ඇහැ විතරක් නෙමෙයි විට්න ඒ කියන්නේ සාක්ෂි එකතු කරන්න ගන්නේ. අපි අයි විට්නස් කියන එක ලංකාවේ දැන් උදාහරණයක් විදිහට ලෝ වලදී නඩුව හද්දි තමයි අයි විට්නස් එක තමයි ප්‍රධාන විට්නස් එකක් විදිහට ගන්න. හැබැයි සයන්ස් වලදී අපි දන්නවා අපේ ඇහැ කොච්චර ලේසි රවට්ටන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ Facebook එකේ හැමතැනම දැකලා ඇති අර ඇහැ රවට්ටන එක දෘෂ්ටි මායාවක් එහෙම කියලා. සයන්ස් ඊට වඩා සෑහෙන ඇකියුරේට් එවිඩන්ස් එකතු කරද්දී සයන්ස් වලදී ඇහෙන් කනෙන් සහ විශේෂයෙන්ම අපිට දකින්න බැරි දෙයක්. අපේ ඇහැට දකින්න පුළුවන් තරංගායමයක් තියෙනවා. ඒකත් ඇත්තටම ක්වොන්ටම් සංසිද්ධියක්. ස්ලිට් එක ඇහි සිදුර පොඩි වෙන්න ඒ තරංගායාමයට වඩා වැඩි ඒවා ඩිෆ්‍රැක්ට් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ හොඳ සිග්නල් එකක් ගන්න බෑ. ඉතින් අපි කරන්නේ මොකද? අපිට ඇහැට දකින්න බැරි හින්දා අපි හදන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියලා එකක්. තව තරංගායාමේ අඩු ඒවා. ඉතින් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපිට ඒක ඇහෙන් දකින්න බැරි වුණාට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකෙන් දකින්න පුළුවන් නම් අපි ඒක ටස් කරනවා වැඩි. සයන්ස් වල අපි ටස් කරන විශේෂයෙන්ම ඕනම ලෝකේ තියෙන දැනුම පද්ධතිය වලට වඩා සයන්ස් වල වාසිය තියෙන්නේ දැන් අපි හැමතැනම කියනවා. සයන්ස් වල මොකක් හරි දෙයක් වැරදි කියලා පුරොත් ඒකට නොබෙල් ප්‍රයිස් එකක් ගන්න හැයි. වෙන දැනුම් පද්ධති වල මොකක් හරි වැරදි කිව්වොත් ගල් ගහලා මරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඇහෙන් දකිනවා කියන එක ලොකුවට සයන්ස් වල මේ බලන්නේ නැහැ. අපිට මැතමැටිකල් මොඩල්ස් තියෙනවා. හැබැයි ඒ මොඩල්ස් ප්‍රෙඩික්ට් කරන එක දේවල් ඒවා පරීක්ෂණ කරලා හොයාගන්න. මේ පරීක්ෂණ වලට ගන්න ඉන්ස්ට්‍රුමන්ට් ඇහැට වඩා සෑහෙන සංවිතා වැඩි දේවල්. ඉතින් එහෙනම් මම හිතන්නේ මම ඒ කියන්නේ කතා ගන්න ආසිතනකොට මේ ප්‍රශ්නේ දැක්කහම මේ මොකද්ද අයි විට්නස් එක ලොකු දෙයක් නෙමෙයි සයන්ස් වල කියන එක. thank you. මම හිතනවා මට උත්තරයක් හම්බුණා කියලා. මේකේ next day course content එක ෆෝටෝන් එකක් ටැග් කරලා තියෙනවා අපි 2017 වෙද්දි එක්ස්පෙරිමන්ට්ස් වලදී. ඉලෙක්ට්‍රෝනත් අපිට බලන්න පුළුවන්. ඩොට් විදිහට. ස්කැටරින් විදිහට ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි කරනවා. අතන මේ දිල්හාන් කිව්වා වගේ අපිට ඉතින් මේ
ඇහෙන් දකින්නම ඕනේ නෑ දෙයක් ඇත්ත කියලා කියන්න. අනිත් සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම තියරිටිකල් ගොඩක් වෙලාවට තියරිටිකල් අපිට පුළුවන් මේ හරි කියලා පෙන්නන්න. මොකද ඇහි සීමාව අපිට දෘශ්‍ය පරාසයට විතරයි. දැන් ඇස්ට්‍රොනොමි වලත් අපි කතා කරන සමහර දේවල් අපිට ඇහැට පේන්නේ නැහැ. හේතුව ඒවා තියෙන අපේ ඇස් දෙකට පේන්නේ නැති මේකේ. so අපි X-ray telescope එකෙන් අහස බැලුවොත් අපිට optical telescope එකෙන් අහස බලනකොට ගොඩක් දේවල් දකින්න පුළුවන්. ඉතින් ඒක දිල්හන් කිව්වා වගේ ඒකම තමයි. හරි රෙකෝඩින් එක මම රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා මම WhatsApp group එකේ දාන්න. next week content එකත් පොඩ්ඩක් ඒගොල්ලෝ ඉල්ලනවා අපි නිකන් roughly idea එකක් දෙන්න. චරිත වල content එක පොඩ්ඩක් කියන්න next week. අබ්බන සතියේ ගොඩක්ම කරන්න ඉන්නේ probability ග්‍රිෆිත් පොත ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් ඒක බලන්න. ඒකේ සම්පූර්ණයෙන් probability පාඩමක්ම විදිහට කියන්නේ ගොඩක් කියන්නේ ෆිසික්ස් සම්බන්ධයෙන් දේවල් නැතුව යාලා probability කියලා වෙනම නිකන් මැත්ස් පාඩමක් විදිහටම තියෙනවා. ඒක තමයි මේන්ලි ටාගට් එක වෙන්නේ. ඊට පස්සේ අපිට වෙලාව තියෙන විදිහට පොඩ්ඩක් ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හැබැයි ඉතින් වෙලාව එන විදිහට තමයි. ලබන සතියේට මේන්ලි යන්නේ probability session එකක්. ඒක ග්‍රිෆිත් පොතේ බැලුවොත් ඔයගලන් තේරෙයි වෙනම section එකක් තියෙනවා ඒක ඒ topic එකකින්. differential equation කියන්නේ ගොඩක් වටින පාඩමක්. මේකට විතරක් නෙමෙයි. ඉතින් ජීවිතේ ඉන්නවනම් ගොඩක් දේවල් වලට differential equation පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ O level A level දිගින A level දිගින ගන්න differentiation නෙමෙයි differential equation කියන්නේ. ඊට වඩා ගොඩක් වෙනස් පාඩමක්. ඉතින් ඒකටත් අපි මේ lecture series එක අතර යොමු වෙමු. ඔව් ඒකයි දැන් අපි අර ගොඩක් වෙලාවට අපි කතා වුණේ එකපාරට ඔක්කොම ඒකට අවශ්‍ය මැත්ස් දේවල් එකපාර කියන්නේ නැතුව ඔයාලට අවශ්‍ය වෙන කොටස එහෙම මැත්ස් පාර්ට් එක දෙන්නයි අපේ අදහස. ඒකට ඔයගලන්ටත් කම්මැලි හිතෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ක්වොන්ටම් ෆිසික්ස් බලාගෙන ඇවිල්ලා එතනම මැත්ස් ගොඩාක් කරන්න ගත්තාම ඒක ඔයාලටත් ටිකක් අමාරු වගේ දැනේ. හින්දා අපි කරන් ඉන්නේ ඉස්සරහා දැන් මම සෙකන්ඩ් ලෙක්චර් එකෙන් උගන්වන මැත්ස් ටික ඊළඟට ලෙක්චර්ස් 3කින් වගේ ෆිසික්ස් වලට අදාළව කරන ලෙක්චර්ස් 3ට වගේ මැත්ස් පාර්ට් එක යූස් වෙනවා. ඊට පස්සේ ආපහු මැත්ස් පාර්ට් එකක් කරනවා. ඊළඟට එතනින් එහාට තියෙන ඉතුරු ලෙක්චර්ස් 2-3ට ඒ මැත්ස් පාර්ට් එක ඕන වෙනවා. අන්න එහෙමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. එතකොට අපි බලමු ඔයාලට සහ මොන හරි තව රික්වෙස්ට් මොන හරි තියෙනවා නම් යම්කිසි තැනක පොඩි අඩුපාඩුවක් වගේ දැනනවා නම් ඒකත් අනිවාර්යෙන් කියන්න. එතකොට අපිට පුළුවන් ඒකට වෙනම සෙෂන් එකක් වගේ දාලා ඒකට අදාළ මැත්ස් මොන හරි තියෙනවා නම් හෝ වෙන සබ්ජෙක්ට් මැටර්ස් මොන හරි තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හින්දා අනිවාර්යෙන් අපිට කියන්න නේද මෙතුන්. එහෙම මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම රික්වෙස්ට් එකක් දාන්න අපිට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. එක්කෙනෙක් කියලා දෙනවා මට මැසේජ් එකක් දාන්න. කවුද මේ group එකට add කරලා නැති එක්කෙනා මට මැසේජ් එකක් දාන්න. මම එයා group එකට add කරන්නම්. මම කෙලින්ම මේක මේ මම අතින් ඇල්ලුවත් නැහැ. ඒක අරගෙන කෙලින්ම content වලට create කරලා කෙලින්ම add කරා. ඉතින් ඒක automatic system එකක්. ඒකයි මේ නම දාන්න බැරි වෙලා ඇත්තේ. ඊළඟට හර්ෂ අහලා තියෙන dark matter quantum physics වලට සම්බන්ධ වෙනවද කියලා. අපි හර්ෂගෙන් අහමු. හර්ෂ මේකට උත්තරයක් දෙන්න පුළුවන්. dark matter කියන එක ඇත්තටම dark matter කියන එක තාම අපි identify කරලා නැහැ. විශ්වයේ තියෙන අපි දන්නේ නැති අඳුරු පදාර්ථ දන්නේ නැති පදාර්ථ කියන්නේ විශ්වයේ අපි පදාර්ථය ප්‍රමාණය මනිනකොට අපි කියන පදාර්ථ ප්‍රමාණයෙන් විශ්වයේ දැනට එක්සිස්ට් වෙලා තියෙන්නේ යම් කිසි ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ 4ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ඊටු ඔක්කොම අපි අඳුරු ශක්තියන් සහ අඳුරු පදාර්ථ කියලා සලකනවා. අඳුරු පදාර්ථ ගැන රිසර්ච් ගොඩක් කරනවා. මේ ක්වොන්ටම් මෙකැනික්ස් වල ක්වොන්ටම් පිළිබඳ සම්බන්ධයක් අඳුරු පදාර්ථ වලට තියෙනවා. හැබැයි ඒක ඉදිරියට ගෙනියන්න අපිට dark matters කියන ඒවා මේ තාම හොයාගෙන නැහැ. ඉතින් මේ quantum කියන එක අපිට theoretically අපිට මේවා ගැන හැම දෙයක් ගැනම සම්බන්ධතා කියන්න පුළුවන්. මොකද අපි දන්නවා universe එකම wave function එකක්. ඉතින් universe එකේ තියෙන හැම දෙයක්ම wave function එකට අදාළ වෙනවා කියන්නේ හැම දෙයක්ම quantum වලින් අපිට explain කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම not only that dark matter කියන්නේ dark matter වලට සම්බන්ධ වෙනවා කියන්නේ dark matter වල behavior explain කරන්න ඕන අපිට definite quantum mechanics ඕන වෙනවා. ඔව් ඊළඟට මම කිය මේ dark matter විතරක් නෙමෙයි matters විතරක් නෙමෙයි අපි gravity එකත් මේ quantum සම්බන්ධ කරනවා. එතකොට අර
රිලටිවිටි එකයි ක්වොන්ටම් තියරි එක අතර හිඩසක් තියෙනවා. ඒ හිඩස පුරවන්න අපි ක්වොන්ටම් ග්‍රැවිටි කියලා අද මම එක ලෙක්චර් එකේ කරන්න හිටියේ. ඒ කාලයත් එක්ක කරන්න වෙන්නේ නැහැ මොකද මේක පැය දෙකකට කරේ අපි දන්නවා අනිත් පැයක්වත් ප්‍රශ්න එනවා කියලා. මේ ඒකින්ද අපි ඒක ස්කිප් කරා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ට්‍රිං තියරි M තියරි ගැන ඩිස්කස් කරනකොට ඒවා ඇත්තටම ඒ කියන්නේ පාටිකල් ෆිසික්ස් රිලේටඩ් ටොපික්ස් ඒ කියන්නේ පාටිකල් ෆිසික්ස් පැත්ත අපි ඉස්සරහට බලමු මේ ලෙක්චර් සීරීස් එක ඉවර වෙලා කට්ටියට වෙලා තිබුණොත් කට්ටිය මම දන්නේ මේක වට්ටිය ඔක්කොම බිසි තමන්ගේ රිසර්ච් එක තමන්ගේ මේ රිසර්ච් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි වෙලා තිබ්බොත් අපි මේ ලෙක්චර් සීරීස් එක පාටිකල් ෆිසික්ස් රිලටිවිටි ඒ වගේ විදිහට කන්ටිනියු කරන්න පුළුවන් අපේ මේ කට්ටිය විතරක් නෙමෙයි තව ගොඩක් කට්ටිය ඉන්නවා ඇමරිකාවේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ අපේ කට්ටිය ඒ කට්ටියත් එක්ක කතා කරලා අපි කට්ටියට පුළුවන් නම් ඒ කට්ටියවත් මේකට කනෙක්ට් කරලා මේ අවදාළ අංශ වලින් දැන් අපේ මලින්ද කියලා කෙනෙක් ඉන්න යා සර්න් එකේ මලින්ද නිම්මිත සර්න් එකේ ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා දැන් ඒ දෙන්න එක්කෙනෙක් ඇමරිකාවේ අනිත් එක්කෙනා ජර්මන් වල ඉන්නේ මට ඒ අදහසක් තිබුණා අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා පාටිකල් ෆිසික්ස් පිළිබඳව ඉස්සරහට කතා කරන්න කියනවා නම් ඔයගොල්ලන්ට තවත් මේ වගේ ලෙක්චර් සීරීස් එකක් පාටිකල් ෆිසික්ස් ගැන වෙනම කරන්න පුළුවන් වුණොත් arrange කරලා දෙන්න කොහොම වෙයිද දන්නේ අපිට තියෙන කාලයත් එක්ක පුළුවන් වුණොත් අපි කට්ටියම මම හිතන්නේ නැහැ අකමැති වෙයි කියලා. මොකද මේ කට්ටිය කැම්පස් එකේ කාලේ ඉඳන්ම ඊට කලින් ඉඳන්ම මේ තාක්ෂණ විද්‍යාව එතකොට මේ ක්වොන්ටම් ඊට පස්සේ රිලේටිවිටි ඒ ගැන අපි කට්ටිය එකතු වුණත් කතා කරන්නේ මේ වගේ දේවල් ගැන ඉඳලා මේ කට්ටිය කැමති වෙයි කියලා හිතනවා. අපි බලමු ඉස්සරහට ඒක ගැන කරන්න. තා ප්‍රශ්න තියෙනවා. black body radiation ගැන ඉස්සරහට ඩිස්කස් කරනවාද කියලා අහලා තියෙනවා. black body radiation එක අපිට නිකන් යූස් කරන්න පුළුවන් අයි quantum mechanics ඕන උනේ වගේ කියලා ප්‍රයෝග කරන්න. නමුත් black body radiation කියන්නේ මොකක්ද කියලා in detail ඒගොල්ලෝගේ තියෙන මේ ඒක අපි ඩිස්කස් කරන එකක් නෑ නේද? ඔය ඒ ලෙවල් ටොපික් එක. black කළු කෘෂ්ණ වස්තුන් වල ඔව් විකිරණ ඒක ඒ කියන්නේ ඒක එක එක්ස්පෙරිමන්ට් එකක් වුණා. ඒක රිසල්ට්ස් එක්ස්ප්ලেইন කරගන්න බැරි වුණා ඒක මොඩල් එකකින්. ඒ කියන්නේ මොඩල්ස් දෙකක් for low intensity and lower wavelengths වල එක ප්‍රින්සිපල් එකකුත් ඊට පස්සේ අනිත් පැත්තට high end එකට තව ප්‍රින්සිපල් එකකුත් අපිට යොදා ගන්න වුණා. නමුත් මැද ප්‍රශ්නයක් ආවා. එතකොට ඒක totally explain කරන්න quantum mechanics කියන දේ ඒ කියන්නේ බිහි වෙන්න එක හේතුවක් වුණා ඔය black body radiation. ඒක බේසික් කියන්නේ ජයජීවන PhD එකක් කරද්දී අනිවාර්යයෙන්ම රිසර්ච් එක අපේම රිසර්ච් එකක් කරන්න ඕනේද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද? ඔව් ඇත්තට මේ කියන්නේ දැන් අපි අපේම රිසර්ච් එකක් කරනවා කියන එකක් නෙවෙයි. කියන්නේ අපිට තියෙන්නේ අපි කැමති ෆීල්ඩ් එක දැන් මම කරන 2D materials නම් 2D material කරන අය ඒ කියන්නේ ඒ ෆීල්ඩ් එක කරන ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා සාමාන්‍ය 6-7 දෙනෙක් ඉන්නවා කැම්පස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට අපිට පුළුවන් අපි කැමති එක්කෙනෙක් එක්ක ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කතා කරලා ඒ ගෲප් එකකට ජොයින් වෙන්න. ඇත්තටම මුලදී පුළුවන් මේ ගෲප් එකේ අර ඉන්වෙස්ටිගේට් කරනවා වගේ කියලා. ඒ කියන්නේ ගෲප් 3-4ක වුණත් පුළුවන් නිකන් ගෲප් මීටින් වල ජොයින් වෙලා ඒ වගේ බලන්න මොකද්ද ගෲප් එකේ කරන්න කියලා. ඊට පස්සේ අපිට ෆීල් වෙන එක අපි කැමති කියලා හිතන ෆීල්ඩ් එක ගෲප් එකට අපිට ජොයින් වෙන්න පුළුවන්. එතන ඇත්තටම අපි අපේම රිසර්ච් එකක් කරනවා කියන එකක්ම නෙවෙයි වෙන්නේ එතන. දැන් අපි ඉන්න ප්‍රොෆෙසර් කවුරු හරි ඒ ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර් PI කියලා අපි කියන්නේ. එතකොට PI තමයි අපිව ඇත්තටම කෝඩිනේට් කරන්නේ රිසර්ච් එක කරන් යන විදිහකට. එහෙනම් අපි සම්පූර්ණ තනියෙන් අපේ එකක් කරනවා කියලා එකක් නෙවෙයි වෙන්නේ ඇත්තටම. අපි අර PI එක කොලැබරේට්ලා එයාත් එක්ක ඩිස්කස් කරලා එයාගේ ඇඩ්වයිස් අරන් එයා දෙන උපදේශ අරගෙන ඒ විදිහට කරන එක තමයි ඇත්තටම කරන්නේ. අපේ එකක් තනියෙන් කරනවා කියලා එකක් නෙවෙයි ඇත්තටම. ගෲප් එකක් තමයි වැඩ කරන්නේ. හරි. තව ප්‍රශ්න නැහැනේ. එතන අපි උගක් ප්‍රශ්න වලට දන්නේ ඔක්කොම මෙතන මේ මම හිතන්නේ අර අපි අර පොත මෙයාලට දුන්නා නම් එතකොට මේ සෙක්ෂන් කරන්න කියලා එතකොට මෙයාලට තේරෙනවනේ මොනවද අපි කරන්න හිතන් ඉන්නේ කියන එකනේ. ප්‍රශ්නයක් තියෙනවා ඒක අපිට එහෙම ඩිස්ට්‍රිබියුට් කරන්න අපිට ලීගලි අවසරයක් නැති මේ ඕගොල්ලන්ටම හොයාගන්න වෙනවා. ඔව් අපි පැහැදිලිව කියමු. ඒ කියන්නේ මේ පොතේ මෙන්න මේ සෙක්ෂන් කරන්න කියලා. එතකොට අපි පොත ග්‍රිෆිත්ගේ පොත පුළුවන් නම් හොයාගන්න. මම තැන කියන්න අර තැන කියන්න ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. පීය තියෙනවා එනගෙන යන්න අපිට අරින්න බෑ. මේ PDF drive එකේ PDF drive කියලා මේකක් තියෙනවා. PDF drive කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. ඒකට ගිහිල්ලා Griffith quantum mechanics යන Griffithගේ පොත් ටික quantum mechanics electromagnetism ඔය වගේ කැම්පස් එකේ ඉන්නවා නම් මේ ගොඩක් වැදගත් වෙනවා. Griffith PDF drive එකේ ගිහිල්ලා quantum mechanics Griffith කියලා ගහන්න පූසෙක් ඉන්න පොතක් හම්බෙයි.
පූසෙක් රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එක කළු පාට පූසෙක් කළු පාටද ඒ වගේ මේ පූසෙක් ඉන්න පොතක් හම්බෙයි ඒක තමයි ක්වොන්ටම් ගේ පොත අලුත් version එක මම හිතන්නේ විවිධ ක්වොන්ටම් පොත හරි මම හිතන්නේ ඔක්කොම කට්ටිය දැන් ප්‍රශ්න අහලා ඉවරයි ඔයගොල්ලෝ ඔය වගේ ප්‍රශ්න තියෙනවා ඕන කෙනෙක්ට අහන්න පුළුවන් ඕන වෙලාවක තව කට්ටිය ඉන්නවා නම් කියන්න දැන් අපි 150ක් 78ක් ඇවිල්ලා තිනවා ගොඩාක් සතුටුයි මම නම් හිතුවේ 30ක් 40ක්වත් වෙන එකක් නෑ කියලා හරි අපි මේක ලයිව් දෙන්න හිතන් හිටියේ තාක්ෂණික ප්‍රශ්නයක් හින්දා අපිට ලයිව් දෙන්න බැරි වුණා ඒකින්ද අපි ඉතුරු ටික ලබන සතියේ දාමු ඒක ලබන සතියේ අපි කට්ටියම ඉඳී ලෙක්චර් එක පැයක් චරිත සිල්වා කරන ලෙක්චර් එකට අපි කට්ටියම ඉඳී ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තිබ්බොත් මේ වගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න නම් මට මැසේජ් එකක් එවන්න මැසේජ් එක මගේ අර ඔයගොල්ලෝ හම්බුන ෆොටෝ මේ ෂෙයා කරපු එක මේ පෝස්ට් එකේ මගේ FB account එක ඇති FB account එකට එවන්න තව දුරටත් මේ ගැන ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි content ගැන හොඳ සෙෂන් එකක් කරා කියලා අපි හිතනවා ඒක කරන අපේ හිතට සතුටුයි ඔයගොල්ලන්ට සතුටු ඇති තේරුම් නැත්නම් වැඩි හිතන්න එපා ෆයින්මන් කිව්වනම් කාටවත් තේරෙන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට තේරුන්නේ නැහැ කියලා අපි ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු හරි එහෙනම් අපි අදට ලෙක්චර් එක නවත්තමු ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක් Okay, bye.